හරි. 8 වෙනි පාඩම තියෙන ප්‍රසන්ටේෂන් පැත්තට තියෙන්නේ. ඒතර ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ප්‍රසන්ටේෂන් එක කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊළඟට ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ මොකද? ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ යම්කිසි ඉදිරිපත් කිරීමක්. යම්කිසි ඉදිරිපත් කිරීමක්. දැන් මම මෙතරලා කරේ ඉදිරිපත් කිරීම. හරි කාරණාවෙන් කාරණා කාරණාවෙන් කාරණා කාරණාවෙන් කාරණා මෙතර වෙලාම ඉදිරිපත් කිරීමක් කරා. හරි. ඒතකොට මේ ඉදිරිපත් කිරීමක් කරන අන්න ඒ වගේ කරනවා ඉදිරිපත් කිරීමක් කියන්නේ. ප්‍රසන්ටේෂන්. ඒතර ප්‍රසන්ටේෂන් එකක් කරද්දී වයිට් බෝඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්, ලියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික දේවල් පාවිච්චි කරලා කාට හරි දෙයක් ප්‍රසන්ට් කරනවා. කාට හරි දෙයක් කාට හරි මොන හරි දෙයක් ප්‍රසන්ට් කරනවා. එතකොට ඉලෙක්ට්‍රොනික් ප්‍රසන්ටේෂන් එකක ගත්තොත් මොනවද තියෙනවනේ යහපත් ලක්ෂණ කියලා අපි කතා කරා. මොනවද තියෙනවනේ යහපත් ලක්ෂණ කියලා අපි කතා කරා. ඊළඟට ප්‍රසන්ටේෂන් එකක් හදද්දී ප්‍රසන්ටේෂන් එකක එක ස්ලයිඩ් එකක ඒ කියන්නේ එක කතාවක එක ස්ලයිඩ් එකක තියෙන්න ඕන පේලි කොච්චරද පේලි වැඩිය දාන්න එපා කියලා කිව්වා. හරි පේලි වැඩිය දාපුවාම කට්ටියට ඒක මේ පිළිවෙලට පේන්නේ නැහැ. ඊළඟට ෆොන්ට් සයිස් එක. හරි ෆොන්ට් සයිස් එක මම විශේෂයෙන් කිව්වා දැන් අපි මේ කතා කරන්නේ ප්‍රසන්ටේෂන් නේ. ප්‍රසන්ටේෂන් එක අපි අර 7 වෙනි පාඩම කතා කරේ වර්ඩ් වල ડોකියුමන්ට් එකක් හදද්දී අපි සාමාන්‍ය ෆොන්ට් සයිස් එක 10ක් 14ක් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ වැදගත් විදිහට. කියන වැදගත් විදිහට ෆෝමල් විදිහට මොකක් හරි ડોකියුමන්ට් එකක් හදනවා නම් ඔෆිෂියල් ડોකියුමන්ට් එකක් නැත්නම් අසයින්මන්ට් එකක් ප්‍රොජෙක්ට් එකක් රිසර්ච් එකක් සර්වේ එකක් ඔය වගේ දෙයක් අපි හදනවා නම් වර්ඩ් වලින්නේ හදන්නේ. එතකොට ඒ වගේ දෙයක් හදනවා නම් අපි අනිවාර්යෙන් මේ 10ක් 14ක් කියන අකුරු වල විශාලත්වය තමයි දෙන්නේ. ෆොන්ට් සයිස් එක. ෆොන්ට් එකේ සයිස් එක. මේ සමහර ළමයි නොදැනුවත්ව ඔය ප්‍රොජෙක්ට් අසයින්මන්ට් කරද්දී ලොකු ෆොන්ට් සයිස් දෙනවා වර්ඩ් වල. එතකොට ඒගොල්ලන්ගේ ලකුණු කැපෙනවා. ඔයගොල්ලෝ කැම්පස් වල වැඩ කරන්න යද්දී ඕගොල්ලන්ට තියෙනවා. කැපෙනවා. හරි. මම ඔය ගිය දවස්වල මම එක්කෙනෙක්ට උපදෙස් දුන්නා මේ ඒ කියන්නේ එක ළමයෙක් මට අසයින්මන්ට් එකක් කියලා දීප්පා. ඒ අසයින්මන්ට් එකේ කියන්නේ ડોකියුමන්ට් එක වර්ඩ් එකකින් කරපු එක. ඒක තනිකර වැරදි. ඒක කරලා තියෙනවා කියන්නේ. එහෙම කරන්නේ නැහැ. එතකොට ලකුණු අඩු වෙනවා ඒ ළමයාගේ. කැම්පස් ළමයි. කැම්පස් එකේ ළමයි. එතකොට මම කිව්වා ඔහොම නෙමෙයි අසයින්මන්ට් කරන්නේ. ඔහොම නෙමෙයි අසයින්මන්ට් කරන්නේ. අසයින්මන්ට් එකක් කරන විදිහක් තියෙනවා. ඒ කියන්නේ පාට දාලා අකුරු ලොකු කරලා ලස්සන කරලා එහෙම දාන්නේ නැහැ වර්ඩ් වල. වර්ඩ් වල වැඩ කරද්දී ડોකියුමන්ට් එකක් හදද්දී එහෙම කරන්නේ නැහැ. මෙන්න මේ වගේ පොඩි අකුරු සයිස් එකක් තමයි පාවිච්චි කරන්නේ. පාට දාද්දි පාට දාන්නේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් දාන්නේ නැහැ. ෆොන්ට් එක උනත් ඒ කියන්නේ අකුරු වල දාතියි. ඔය වැල් අකුරු අනම්මනම් අකුරු තියෙනවනේ. ඒ වගේව දාන්නේ නැහැ. ටයිම්ස් නිව් රෝමන්, කැලිබ්‍රි, ඒරියල් වගේ ෆොන්ට් තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. ඒතකොට ඒ වගේ දේවල් පොඩ්ඩක් ඔළුවේ දැනුමේ තියාගන්න ඕනේ. ඒතකොට ලේසි ඔයගොල්ලෝ කවදාද කැම්පස් එකකට ගියාම උන්ට වැඩ කරගන්න. මේ වගේ තමයි වර්ඩ් වල පාවිච්චි කරන්නේ. දැන් අපි ඉන්නේ PowerPoint පාඩම, ප්‍රසන්ටේෂන් පාඩම තමයි අපි දැන් ඉන්නේ 8 වෙනි පාඩමේ. එතකොට මේ ප්‍රසන්ටේෂන් එකක් හදද්දී එහෙම නෙමෙයි. ප්‍රසන්ටේෂන් එකක් හදද්දී අපි මේ අකුරු වල විශාලත්වය පුළුවන් තරම් ලොකු කරනවා. ෆොන්ට් සයිස් එක පුළුවන් තරම් අපි ලොකු කරනවා. ඒ කියන්නේ අඩුම 32ක් දානවා කියලා අපි කිව්වනේ. අඩුම 32ක්. ඕන 60ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එක ස්ලයිඩ් එකේ තියෙන එක පොයින්ට් එක නෑ එක වාක්‍යයි නම් එක කාරණාවයි නම් තියෙන්නේ. ඒක අපිට ඕන සයිස් එක 60 පොල් අකුරු දාලාමත් ගන්න පුළුවන්. તો ප්‍රසන්ටේෂන් එකක අපි අර වැදගත් විදියට ඔෆිෂියල් විදියට හදන්න ඕනේ කියලා එකක් නැහැ. ප්‍රසන්ටේෂන් එකක් වුණා ෆුල් ඇට්‍රැක්ටිව් විදිහට හොඳට හයිලයිට් වෙන විදිහට තමයි අපි හදන්නේ. හරි. එතකොට ඒවට අපි සයිස් එක මේ විදිහට ලොකුවට දෙනවා. පික්චර්ස් දානවා. නේ කිව්වා ගිය සතියේ පික්චර්ස් දානවා කිව්වා ටේබල් එකක්. මොනවාරි chart එකක් තියෙනවා ඒව දානවා. හරි. හොඳ කලර්ස් පාවිච්චි කරනවා හයිලයිට් වෙන්න. හරි. මොනවාරි වීඩියෝ එකක් දානවා වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඊළඟට අපි දාන වාක්‍ය වලට අකුරු වලට දෙන්න පුළුවන් ඉෆෙක්ට් දෙන්න පුළුවන්. හරි. ඉෆෙක්ට් දෙන්න පුළුවන් ඇනිමේෂන් දාන්න පුළුවන්. හරි. එතකොට ඒ විදිහට පුළුවන් තරම් ඒක ඇට්‍රැක්ටිව්. ඒ කියන්නේ බලන මිනිස්සයාව අන්තිම මොහොත වෙනකම් බලන්න පුළුවන් ආසාව ඇති වෙන විදිහට ඒක හදනවා. ඒ කියන්නේ හොඳ ප්‍රසන්ටේෂන් එකක ලක්ෂණයක් තමයි ඒක.
හරි. එතකොට ඊළඟට ඊළඟට දැන් මේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න එක එක සොෆ්ට්වෙයාර්ස් තියෙනවා අපි පාවිච්චි කරන්නේ කෙලින්ම PowerPoint. Microsoft එකේ ඒවනේ අපි දැන් 6 වෙනි පාඩමේ අපි Microsoft එකේ software එක තමයි පාවිච්චි කරේ Word. 7 වෙනි පාඩමෙත් අපි Microsoft කියන කම්පැනි software එක තමයි පාවිච්චි කරේ Excel. හරි දැන් මේකෙදි අපි Microsoft එකේ software එකම තමයි පාවිච්චි කරන්නේ PowerPoint. හරි PowerPoint. එතකොට ගොඩක් software තියෙනවා මේවට අපි පාවිච්චි කරන්න පුළුවන් software තියෙනවා. හරිද? ඒවා අපි බැලුවොත් එහෙම දැන් මේ software වල දැන් ඔයගොල්ලෝ A level වලට IT කරොත් ඔයගොල්ලෝ මේ සම්බන්ධව ඉගෙන ගනි. ඒ කියන්නේ software වල තියෙනවා අපි සල්ලි දීලා ගන්න ඕන software තියෙනවා. ඒ කියන්නේ purchase කරලා ගන්න පුළුවන් මෘදුකාංග තියෙනවා. purchase කරලා ගන්න ඕන මෘදුකාංග තියෙනවා. ඒ වගේ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග තියෙනවා. ඒවට අපි කියනවා free of open source කියලා. open source software කියනවා. හරි. කියන්නේ නොමිලේ නිදහස් මෘදුකාංග. ඕපන් සෝස් software තියෙනවා ඕපන් සෝස් operating system උත් තියෙනවා. ඒවා එතකොට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. සල්ලි දීලා පාවිච්චි කරන්න ඕනේවත් තියෙනවා. හරි. එතකොට ඇත්තටම ලංකාවේ කට්ටිය හොර වැඩ තමයි කරන්නේ ලංකාවේ. හැටිනේ ඉතින්නේ. හොර වැඩක් කරන්න තමයි බලන් ඉන්නේ ඕගොල්ලෝ. එතකොට මේ දැන් අපි පාවිච්චි කරන Microsoft Office එකේ තියෙන software Windows ඇතම ලංකාවේ ඔක්කොම හොර කොපි තමයි යන්නේ. හරිනම් ඒ ආයතන වලට පුළුවන් අල්ලන්න දඩ ගන්නත් පුළුවන්. ඒ අල්ලන්න බැරි වෙන්නත් ඉතින් වැඩ කරලා තියෙන්නේ. ඉතින් මේ ලංකාවේ මේ තියෙන දේවල් ටිකවත් සල්ලි දීලා හරියට අපිට තියෙන වියදම් ටිකවත් හරියට බලා ගන්න එතකොට software ටික ගන්න නේ සල්ලි දීලා. ලංකාවේ තියෙන ආර්ථිකෙත් එක්ක අමාරුයි. ඒක නිසා ඉතින් කොහොමද පාවිච්චි කරන හැමෝම මොකක් හරි ක්‍රැක් වර්ෂන් එකක් මොකක් හරි දන්න වැඩ කැලලක් දාලා නොමිලේම තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට නොමිලේ පාවිච්චි කරන්න බෑ ඒවා. හරිනම් අපි පර්චේස් කරන්න ඕනේ. මුදල් කියලා තමයි මෘදුකාංග ගන්න ඕනේ. හරි. උඩ Apple ආයතනයේ දේවල් කොහොමද මේ මුදල් ගෙවලා තමයි ගන්න. හරි. උඩ මේවා මුදල් ගෙවලා ගන්න ඕනේ. හරි. මේවත් මුදල් ගෙවලා ගන්න ඕන software. හරි. මේවත් මුදල් ගෙවලා ගන්න ඕන software. හරි. ඊළඟට අපි පාවිච්චි කරන්නේ Microsoft අපි පාවිච්චි කරන්නේ නොමිලේ වුණාට නොමිලේ නෙමෙයි ඒවත් මුදල් ගෙවලා තමයි ගන්න ඕනේ. අපි ඉතින් ඔය එක version දාගත්තට හරිනම් අපි Microsoft ආයතනයට ගෙවන්න. හරි. Microsoft කම්පැනිට ගෙවන්න. හරි. නොමිලේ ගෙවන්න දෙන්නේ හැම වෙලේම document foundation කියන ආයතනෙයි Apache එකයි. හරි. document foundation කියන කම්පැනියයි Apache කියන කම්පැනියෙන් උයි ගහන software ඒගොල්ලෝ හදන මෘදුකාංග තමයි හැම වෙලේම ඔය මිනිස්සුන්ට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙන නිදහස් මෘදුකාංග. නිදහස් මෘදුකාංග. එතකොට document foundation එකෙන් තමයි ගහන්නේ LibreOffice කියලා දාන්න. එතකොට අපි Word Excel වල බලලා LibreOffice තියෙනවා. එතකොට මේකට LibreOffice Impress. නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. හරි.
හරි මේකත් පොඩ්ඩක් ලියාගන්න. මේකත් නෝට් එකක් දාගන්න පොඩ්ඩක්. මේකත් නෝට් එකක් දාගන්න. මේකත් පොඩ්ඩක් ලියාගන්න. හරිද? හරි. එතකොට මෙන්න මේ software පාවිච්චි කරන්න පුළුවන්. නොමිලේ ගන්න පුළුවන් ඒවා තියෙනවා. සල්ලි දීලා අපි දාගන්න ඕනේ ඒවා තියෙනවා. එතකොට මේ software ඔක්කොම අපි කම්පියුටර් එකේ අපි install කරලා පාවිච්චි කරන ඒවා. කියන අපි කම්පියුටර් එකේ දාගෙන කම්පියුටර් එක වෙනුවෙන්ම අපි කම්පියුටර් එක ඇතුළට hard disk එක ඇතුළේ අපි save කරගත්ත software. හරි. කියන අපේ කම්පියුටර් එකේ ඇතුළේ වැඩ කරන software. අපිට ඕන නම් පුළුවන් මේවා එකක්වත් නැතුව ඉන්ටර්නෙට් එක හරහා අපිට හදා ගන්නත් පුළුවන්. දැන් මේ ප්‍රසන්ටේෂන් විතරක්ම නෙමෙයි. ක්ලවුඩ් සර්විස් තියෙනවා. ඒවා හරහා අපිට සමහර දේවල් කරගන්න පුළුවන්. දැන් අපි 6 වෙනි පාඩමේ කතා කරපු වර්ඩ් ඒකත් පුළුවන් අපිට ඉන්ටර්නෙට් හරහා කරගන්න පුළුවන්. يعني අපි කම්පියුටර් එකේ කිසිම software එකක් දාගන්න අවශ්‍ය නැහැ. Google Docs තියෙනවා. හරි. Google Docs තියෙනවා. ඔය Excel වලින් කරගත්ත දේවල් අපිට ඉන්ටර්නෙට් එක හරහා කරගන්න පුළුවන්. Google Sheets තියෙනවා. Google Sheets තියෙනවා. ඒකට දැන් මේ ප්‍රසන්ටේෂන් කියන ඒවත් ඉන්ටර්නෙට් එක හරහා අපිට කරගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ හරහා කරගන්න පුළුවන්. ඒකට අපිට කම්පියුටර් එකේ ඉඩ වැය වෙන්නේ නැහැ. කම්පියුටර් කිසිම software එකක් දාගන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම තව වාසියක් තමයි ඉන්ටර්නෙට් එක හරහා කරද්දී ඉන්ටර්නෙට් එක හරහා කරපු දේ ඉක්මනට අපිට ඉන්ටර්නෙට් එක හරහාම ෂෙයා කරගන්නත් පුළුවන්. ඒ වෙන කෙනෙක්ට පෙන්වන්න හරි ඒක වෙන කෙනෙක්ට වෙනස් කරන්න බාර දෙන්න හරි පුළුවන්. හරි ඒකින්ද ඔය ඉන්ටර්නෙට් හරහා කරන දේ දැන් මේ ට්‍රෙන්ඩ් එකේ දැන් ගොඩක් තියෙනවා. හරි. අපි කියනවා cloud services කියලා ඒවා. හරි. එතකොට ගොඩාක් කට්ටිය මේ පාවිච්චි කරනවා Google Sheet, Google Forms, Google Docs, ඊළඟ Google Presentation. දැන් ගොඩක් ඔය ඉස්කෝල වල විභාග වුණත් දෙන Google Form වල දුන්නේ නේ කීට එකේ. හරි. ඒකට හරි ලේසියෙන් පාවිච්චි කරනවා Google. තව ඊට අමතරව Microsoft ආයතනවල දීලා තිනවා cloud service එක. කියන්නේ ඒගොල්ලෝන්ගේ තියෙන software දාගන්න ඕනේ නැහැ. ඒගොල්ලොත් ඉන්ටර්නෙට් එක කරහා දෙන සේවාවක් තියෙනවා MS Office 365. MS Office 365. දැන් අපි දාගන්න නිකම්ම MS Office නේ කම්පියුටරේට දාගන්න එක. ඉන්ටර්නෙට් හරහා කරන්න පුළුවන් ඒගොල්ලෝ වෙනම එකක් දීලා තියෙනවා MS Office 365. 365. එතකොට මේකේ තියෙනවා Word, Excel ඔක්කොම ටික තියෙනවා. එතකොට මේකේ PowerPoint අපිට යූස් කරන්න පුළුවන්. හරි. ඊළඟ ගොඩාක් කට්ටිය පාවිච්චි කරන්නේ Google company එකෙන් දෙන එක තමයි Google presentation. මේ presentation හදනකට වඩා Google Docs, Google document හදන්න, Google Sheet, කියන්නේ Excel වගේ වැඩ කටයුතු කරගන්න, Google Form, මේ application පුරවන ඒවා exam වගේ online කරගන්න. ඒ වගේ ගොඩක් පාවිච්චි වෙනවා. ඒත් මේවාට අපි කියන්නේ cloud services කියනවා. මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේවල තියෙන වාසිය තමයි අපිට කම්පියුටර් එකේ ඉඩ වැය වෙන්නේ නැහැ ඒක. කම්පියුටර් එක ඇතුලේ ස්ටෝරේජ් එකේ ඉඩ වැය වෙන්නේ නැහැ. ධාරිතාවය වැඩි වැය වෙන්නේ නැහැ. ඊළඟට අපි ඉන්ටර්නෙට් එක හරහා කරන නිසා මේ ලින්ක් එක අනිත් අයත් එක්ක මට ෂෙයා කරගන්න පුළුවන්. දැන් මම Google presentation එකකින් හදුවා කියනකො presentation එක. ඒක අපිට ඉක්මනට ඉන්ටර්නෙට් එක හරහා නේද කරේ. ඒතකොට ඒක නිසා ඉන්ටර්නෙට් එක හරහා මේක ඉක්මනට ෂෙයා කරගන්නත් පුළුවන්. හරි. මේක පොඩ්ඩක් ලියා. සේව් කරලා තියාගන්න පුළුවන්.
කියන්නේ කම්පියුටරේ නෙමෙයි කිව්වා අපිට හිතනවා දෙනකොට කොහෙද සේව් වෙන්නේ කියලා කම්පියුටර් ඇතුලේ නෙමෙයි නම් මේක තියෙන්නේ. නෑ ඉන්ටර්නෙට් එකේම සේව් වෙනවා. හරි ඒ අදාළ සර්වර්ස් වල සේව් වෙනවා. හරි. ඒක ගැන කරදර වෙන්න දෙයක් නෑ. ඒක ගැන කරදර වෙන්න දෙයක් නෑ. සේව් කරගන්න පුළුවන්. හරිද? ඔව් ක්ලවුඩ් සර්විස් කියලා තමයි මෙතන තියෙන්නේ. ක්ලවුඩ් සර්විස්. ක්ලවුඩ් සර්විස් කියලා තමයි තියෙන්නේ. හරි ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලන්ට එක්සෑම් එකට එන්නේ ග්‍රේඩ් 10 වලින් තමයි වැඩිපුරම එන්නේ. ග්‍රේඩ් 10 සිලබස් එකත් ලොකුයි. කන්ටෙන්ට් එකත් ලොකුයි. දැන් ඔයගොල්ලන්ගේ ICT වල ග්‍රේඩ් 10 වල පාඩම් 9ක් තියෙනවා. අපි පාඩම් 9ක් නේ කරන්නේ. 11 වසරට පාඩම් 6යි තියෙන්නේ. කන්ටෙන්ට් එකත් අඩුයි. ඒ වගේම තමයි විභාගයට එන්නේ 10 වසරට තමයි වැඩිපුරම. O level වලට වැඩි percentage එකක් එන්නේ grade 10 වල. ඒකට ලොකු හේතුවක් තමයි grade 10 content එකත් ලොකු වෙන්නේ. හරි. හරියාගත්තයි. හරි. දැන් අපි යන්නේ ප්‍රැක්ටිකල් ටිකට. ප්‍රැක්ටිකල් ටික ඔයගොල්ලෝ බලාගෙන මාත් එක්කම පුළුවන් නම් ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙනවා නම් මාත් එක්ක මේ දේවල් ටික කරන්න. එහෙම නැතත් කමන්නේ. හොඳට බලාගෙන ඉන්න. ඔයගලන්ට එහෙම ප්‍රැක්ටිකල් කරන්න ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි ළඟ නැත්තම් ඔයගොල්ලෝ ඒ කට්ටිය මේ අමාරු අමතක වෙයි කියලා හිතන දේවල් ස්පෙෂල් මාක් හරි පොයින්ට් නෝට් කරගන්න. හරි. කරන්න පුළුවන් හැමෝම මාත් එක්කම කරමු. හරි. නිකන් ප්‍රැක්ටිකල් දේවල් ටිකක් මේකේ තියෙන නිකන් මේ ලොජිකලි තේරුම් ගන්න දේවල් කල්පනා කරන දේවල් මේකේ නෑ. හරි.
නිකන් නිකන් කරන්න විතරයි තියෙන්නේ. හරි. නිකන් මේක ලස්සනට අපි හදාගන්න විදිහ පොඩ්ඩක් බලන්න විතරයි තියෙන්නේ. මේක කල්පනා කරන්න තාර්කික දේවල් නෑ මේක. හරි. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. ස්ක්‍රීන් එක පේනවද? හරි. රයිට්. එතකොට දැන් මේ ඕපන් කරලා තියෙන්නේ PowerPoint. හරි. Microsoft PowerPoint තමයි මේ ඕපන් කරලා තියෙන්නේ. හරි. එතකොට අ, මේකෙත් අර Word වල Excel වලම තිබ්බ පොදු දේවල් ටික තියෙනවා. හරි. ඒ කියන්නේ Word Excel වල තිබ්බ පොදු දේවල් ටික තියෙනවා. Microsoft ළගෙම මේකක් නෙමෙයි. ඉතින් ඒගොල්ලොන්ගේ තියෙන අර පොදු දේවල් ටික මේකේ කොහොමද තියෙනවා. හරි. ආය අපි ටික මතක් කරගමු. ඒ ටික ගැන අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. මොකද අපි Word වලත් බැලුවා, Excel වලත් බැලුවා. Word Excel විතර නෙමෙයි sorry. Access වලත් බැලුවනේ අපි. Access උත් Microsoft ළඟින්. ඒතකොට අපි 6 වෙනි පාඩමේ Word බැලුවා, 7 වෙනි පාඩමේ Excel බැලුවා, 9 වෙනි පාඩමේ Access බැලුවා. ඔය තුනේම තියෙන පොදු දේවල් ටික මේකෙත් තියෙනවා. හරි. මොනවාද පොදු දේවල් ටික? මෙතන quick access toolbar එක තියෙනවා. වම් පැත්තේ. වම් පැත්තේ උඩම කෝණ එකේ quick access toolbar එක තියෙනවා. ඒක පොදු දේවල්. හරි. අනිත් ඒවාල තිබ්බා. Word Excel Access වලත් තිබ්බා. ඇයි ඒකට quick access toolbar කියන්නේ? අපිට quickly මොකක් හරි access කරගන්න පුළුවන් විදියට ඒගොල්ලෝ එතනට පොඩි පොඩි buttons වගේක් දාලා තියෙනවා. ඒ කියන්නේ save button එක දාලා තියෙනවා. undo button එක දාලා තියෙනවා. redo button එක දාලා තියෙනවා. හරි. ඒවා අනිත් ඒවාල තිබ්බා. හරි. දැන් ඊළඟ start from beginning කියලා පොඩි icon එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ තාම. ඒක ඕනේ නැහැ. quick access toolbar එක. හරි. ඊළඟට උඩින්ම තියෙන title bar එක. හරි. උඩින්ම තියෙන title bar එක. එතකොට ඒක document එක නම් document එකේ නම එතන වැටෙනවා. Excel වල නම් Excel spreadsheet එකේ workbook එකේ නම වැටෙනවා. දැන් මෙතන PowerPoint එකේ නම් මේ PowerPoint presentation එකේ අපි දීලා තියෙන නම තමයි උතන වැටෙන title bar එක. පොදු දේවල් මේවා. අනිත් ඒවාල තිබ්බ ඒවා. home, insert, design, transitions, animations කිය මේකේ මොනවද තියෙන්නේ tabs තියෙනවා. අනිත් ඒවාල තිබ්බන් tab. හරි. tabs තිබ්බා. ඒතකොට Excel වල තිබ්බා, Word වල තිබ්බා, Access වල තිබ්බා. ඒ වගේම මේකෙත් තියෙනවා tabs. හරි. මේකෙත් tabs තියෙනවා. ඒක tab එකක් කියලා දාම මේකට කියන home tab එක, insert tab එක, design tab එක. ඒ ටික තියෙනවා. ඊළඟට මේ හැම ටැබ් එකක් යටතේම තියෙනවා රිබන් එක.
රිබන් එකේ තමයි ඔක්කොම ටූල්ස් ටික තියෙන්නේ. Word access Excel වලත් එහෙමම තියෙන්නේ. insert tab එකට ගියාම ඒකට අදාළ ටූල්ස් ටික තියෙනවා රිබන් එකේ. ඩිසයින් එකට අදාළ රිබන් එකේ ටූල්ස් ටික තියෙනවා. එතකොට අපි මේ තීරුවට අපි කියව රිබන් එක කියලා. හරි. ඊළඟට zoom මේ control එක තියෙනවා මෙතන. හරි. එතකොට අපිට මේක zoom කරගන්න පුළුවන් අපිට ඕන size එකට. මේ වම් පැත්ත sorry දකුණු පැත්තේ පහළ කෝනර් එකේ මෙතනින් අපිට zoom කරගන්න පුළුවන්. අපිට වැඩ කරගන්න පුළුවන් විදිහ. හරි. දැන් මෙතනින් වෙන්නේ මේ වැරදියට මේ තේරුම් ගන්න එපා. වැරදියට තේරුම් ගන්න බෑ මෙතනින් වෙන්නේ මේ ස්ලයිඩ් එකේ size එක වෙනස් කරන එක නෙමෙයි. ස්ලයිඩ් එකේ size එක වෙනස් කරන්න වෙනම තියෙනවා. මේකෙන් වෙන්නේ අපිට මේ පේන size එක අපිට පේන size එක. පේන ප්‍රමාණය අපි අඩු වැඩි කරගන්නවා අපිට වැඩ කරන්න ලේසි වෙන්න. අපිට වැඩ කරන්න ලේසි වෙන්න අපිට පේන ප්‍රමාණය අඩු වැඩි කරගන්න. හරි. මේ එතකොට අපිට zoom out කරගන්න පුළුවන් zoom in කරගන්න පුළුවන් මෙතන control එකෙන් නැත්නම් ඉතින් lap එකක් වගේ තියෙනවා නම් touch pad එකෙන් පුළුවන් අර two fingers වලින් අපිට ඇඟිලි දෙකෙන් අපිට පුළුවන් මේ හොල් දානවා touch pad එකේ lap එකේ touch pad එකේ මේ zoom out කරගන්න zoom in කරගන්න පුළුවන්. හරිද? මම නම් එකත් කරලා පෙන්නන්නම්. ඒකත් කරලා පෙන්නන්නම්. දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. එතකොට දැන් මේව තියෙනවා ලැප් එක මේ පේනව නේද? දැන් මේ ලැප් එකේ ටච් පෑඩ් එක තියෙන්නේ. එතකොට අපිට මේ Word වලත් Excel වලත් මේ ටික කරන්න පුළුවන් මේ විදිහටම ලැප් එකක් නම් තියෙන්නේ ලැප් එකේ ටච් පෑඩ් එකේ මේ විදිහට ඇඟිලි දෙක තියලා මේ විදිහට අපි ඈඩ් කරාම ඇඟිලි දෙක මේ විදිහට තියලා ඈඩ් කරාම අපි ටච් පෑඩ් එකේ ඩ්‍රැග් කරගෙන ගියාම අපිට zoom in කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය ගොඩක් කට්ටිය දන්නවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියලා තමයි පෙන්න. ඒක මේ ඇඟිලි දෙක තියලා ලං කරොත් මේ විදිහට ඇඟිලි දෙක තියලා ලං කරොත් zoom out කරන්න පුළුවන්. ඈඩ් කරොත් zoom කරන්න පුළුවන්. ලං කරොත් zoom out කරන්න පුළුවන්. හරි. right. හරි. දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරා පේනවනේ. එතකොට මේ අපිට ඕන මේ පල්ලෙහා මෙතනින් zoom out කරන්න zoom in කරන්න පුළුවන්. හරිද? ඊළඟට මෙතන ඒ zoom control එක දැන් මෙතන zoom out කරන zoom in කරන තැන තියෙනවනේ. දකුණු පැත්තෙන් පල්ලෙහාම කෝණ එකේ. එතනම වම් පැත්තේ තියෙනවා view එක අපිට හදාගන්න බෑ. view එක වෙනස් කරන්න බෑ. අපිට මේ පේන view එක මේ පේන විදිය තියෙනවනේ. පේන විදිහ තියෙනවනේ. මේ පේන විදිය අපිට normal view එකේ තමයි උතන තියෙන්නේ. normal සාමාන්‍ය අපිට පේන view එක. හරි. slide sorter කියලා view එකක් තියෙනවා. ඒක දාපුවම මේ විදියට තියෙනවා. ඒ කියන්නේ මේ slide එක අපිට අර ලොකුවට පේන්නේ නැහැ. මෙතන විතරයි පේන්නේ. හරි. එතන අපි ඒක වැඩ කරද්දි පාවිච්චි කරන්නේ නැහැ මේ view එක. මම කොයි වෙලාවෙද ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. හරි. අපි මේ වැඩ කර ඉඳි අපි මේ view එක පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට තියෙනවා reading view කියලා. හරි. reading view. તો reading view ගත්තාම නිකන් අර PDF එකක් වගේ කියන්නේ අපිට. slides ටික read කරගෙන යනවා වගේ තමයි අපිට පේන්නේ. හරි. එතකොට අර PDF එකක් වගේ තමයි. හරි. right. එතකොට අපි වැඩ කරද්දි මේ normal view එකේ තමයි අපි තියාගන්නේ. normal view එක තියෙනවා
ස්ලයිඩ් සෝට් එක තියෙනවා. ඒ කියන්නේ ස්ලයිඩ්ස් ටික ඔක්කොම ටික සෝට් කරලා පෙන්නනවා පොඩියට. ඊළඟට රීඩින් view එක. ඊළඟට දකුණු පැත්තේ තියෙනවා ස්ලයිඩ් ෂෝ කියලා. ඒක දාන්නේ අපි ප්‍රසන්ට් කරන වෙලාවට. ඒ කියන්නේ අපි මේ ප්‍රසන්ටේෂන් එක හදන වෙලාව වෙනයි අපි මේක බලන කට්ටියට පෙන්නන වෙලාව වෙනයිනේ. එතකොට මේ හදලා ඉවර වෙලා කාට හරි මේක අපි පෙන්නන වෙලාවට තමයි අපි මොකද්ද ස්ලයිඩ් ෂෝ view එක දාන්නේ. ස්ලයිඩ් ෂෝ දාපුවාම කෙලින්ම මේ අපිට ෆුල් ස්ක්‍රීන් එනවා. ලැප් එකේ හරි මොනිටර් එකේ හරි ස්ක්‍රීන් එකේ ෆුල් ස්ක්‍රීන් එනවා. ස්ලයිඩ් ෂෝ දාපුවාම අපේ ප්‍රසන්ටේෂන් එක ස්ටාර්ට් වෙනවා. පටන් ගන්නවා වැඩ කරන්න. හරි. එතකොට අපි normal view එක තමයි අපි මේක හදන්නේ. හරි. එතකොට මේකට තමයි අපි කියන්නේ ස්ලයිඩ් එකක් කියලා. හරි. මම කියවර ස්ලයිඩ් එකක අපි දාන්නේ කරුණු 6යි 9යි. ඒ කියන්නේ පොයින්ට් 6යි 9යි. 6ක් 7ක් 8ක් 9ක් වගේ තමයි දාන්නේ වැඩි දාන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ ස්ලයිඩ් එකක්. හරි. මේ ස්ලයිඩ් එකක් තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතන මේ ස්ලයිඩ් එකේ මේ තියෙනවනේ පොඩි මේ අපි මේ ඕපන් කරපු ගාමම තියෙනවා ටෙක්ස්ට් බොක්ස් ටිකක් මේ තියෙන්නේ. ටෙක්ස්ට් බොක්ස් දෙකක් තියෙනවා. හරිද? ඒවා ඇතුලේ අපි ටයිප් කරගන්න පුළුවන්. හරි. ඇත්තටම අපිට මේ PowerPoint ස්ලයිඩ් එක ටයිප් කරනවා නම් අපි අනිවාර්යෙන් ටෙක්ස්ට් බොක්ස් එකක් කොහොමද ගන්න ඕනේ. හරි. දැන් මම මේ ටෙක්ස්ට් බොක්ස් දෙක අයින් කරන්නම්. ඩිලීට් කරා මැකුවා. හරි. දැන් මේ ස්ලයිඩ් එක ඔන්න දැන් හිස් තියෙන්නේ. මේ ස්ලයිඩ් එක අපිට දැන් අර වර්ඩ් වල වගේ ටයිප් කරන්න බෑ. හරි. ඒක පළවෙනි දේ මතක තියාගන්න. අපි මේ PowerPoint ස්ලයිඩ් එකක ටයිප් කරන්න බෑ අපිට. ටයිප් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න ඕනේ. හරි ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න ඕනේ. හරි. මේ හෝම් ටැබ් එකේ මම ඉන්නේ. ඉන්සර්ට් ටැබ් එකට ගිහිල්ලා මෙතනින් ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න පුළුවන්. මේ ඉතින් ඉන්සර්ට් ටැබ් එකට ගිහිල්ලා මෙතනින් ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න පුළුවන්. අරගෙන මේ විදිහට අපි ඒක අවශ්‍ය තැනට දාගෙන ඔන්න ඒක ඇතුලේ අපිට පුළුවන් ටයිප් කරන්න. හරි. ඒ නැතුව නිකන් අපිට අර Word document එකක page එක උඩ ටයිප් කරනවා වගේ මේකේ slide එක උඩ ටයිප් කරන්න බෑ. slide එක නිකන් මේ සුදු පාට white background එකක් තියෙන්නේ. හරි. මේ size එකෙන් මේ slide එකෙන් ඒගොල්ලෝ දෙන්නේ මේ slide එක තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. නැතුව මේ slide එක උඩ අපිට කිසිම දෙයක් ටයිප් කරන්න බෑ. ටයිප් කරනවා නම් අපි insert ගිහිල්ලා text box එක අරගෙන ඉවරලා ටයිප් කරන්න. හරි. ටයිප් කරන්න. හරි. එතකොට ඊළඟට දැන් අපිට මේක ඕපන් කරගුවාම ස්ලයිඩ් එකයි තියෙන්නේ. ස්ලයිඩ් එකයි තියෙන්නේ. මේ ස්ටේටස් එක තියෙනවා ස්ටේටස් බාර් එක. ඒක කියන්න තමයි දුන්නා. මේකට කියනවා අපි ස්ටේටස් බාර් එක කියලා. ඒකත් පොදුයි Word Excel Access වල තියෙනවා. මේ Word වල නම් මෙතන පෙන්වන්නේ අපිට pages count එක. page count එක. Excel වල නම් අපිට පෙන්වන්නේ sheet 1 sheet 2 ඒ sheets ටික පෙන්වන්නේ. හරි. එතකොට දැන් මේ PowerPoint වල මොනවද තියෙන්නේ slides ටික. slide 1 of 1 කියන්නේ slide එකයි තියෙන්නේ. ඒක තමයි පෙන්වලා තියෙන්නේ. හරි. තාම slide එකයි තියෙන්නේ. ඒක තමයි අපිට පෙන්වලා තියෙන්නේ ස්ටේටස් බාර් එකේ ඒක තමයි පෙන්වන්නේ. මේක මෙන්න මේ ටිකට අපි කියනවා ස්ටේටස් බාර්. හරි. ඒක අපේ ස්ලයිඩ් කොච්චරක් තියෙනවද? අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එක මොකක්ද? ඒ ටික තමයි මෙතන පෙන්වන්නේ. ස්ටේටස් එක. ඊළඟට දැන් ඔන්න කිව්වා මුලින්ම අපි ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න ඕනේ මේක ඇතුලේ ටයිප් කරනවා නම්. හරි. එතකොට දැන් මේකේ මේ ස්ලයිඩ් එක ඇතුලේ අපිට පුළුවන් මොකක් හරි පිළිවෙලකට arrange කරගන්න. හරි. ඒකට අපිට මේ home tab එකේ මම ඉන්නේ home tab එකේ මේ slides කියන group එකේ layout කියලා තියෙනවනේ මෙතන. slide layout. එතකොට අපිට මෙතනින් layout එකක් දාගන්න පුළුවන්. එතකොට අපිට අර මෙතන මේ insert ගිහිල්ලා text box අරගෙන වැඩ කරන්න ඕනේ නැහැ. හරි. කෙලින්ම මෙතන home tab එකේ slides වල layout එකට ගිහිල්ලා මෙතනින් අපිට පුළුවන් layout එකක් මේ විදිහට දාගන්න. දැක්කද? එතකොට ගානට මේ ලස්සනට arrange වෙලා එනවා text box ටිකක්. මේගොල්ලෝම arrange කරලා දිනවා ලස්සනට. හරි. ලස්සනට arrange කරලා තියෙනවා. දැන් අපි PowerPoint වල පළවෙනිම slide එකේ අපි present කරන පළවෙනිම slide එකේ presentation එකේ පළවෙනිම slide එකේ අපි විස්තර ඔක්කොම ටික දාන්නේ නැහැනේ පළවෙනිම slide එකේ දාන්නේ අපි සාමාන්‍යයෙන් presentation එකේ topic එක මාතෘකාවක් නේ දාන්නේ. එහෙනම් අපිට layout එකේ දාගන්න පුළුවන් title slide කියලා මේ තියෙන්නේ. එතකොට ලොකු topic එකයි ඕන subtitle එකකුයි දාගන්න පුළුවන්. හරි.
එතකොට හරි. අපි නිකන් ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන යනකො මේ හදාගෙන මේ ඇතිදාම මේ කතා කරන්න වෙන්නේ නැතුව නිකන් කියලා දෙන්න බෑ. එතකොට මම ලේඅවුට් එකට ගිහිල්ලා ටයිටල් ස්ලයිඩ් එක දාගෙන ඇයි මේ ලේඅවුට් එකෙන් දාගන්නේ අපි? ඇයි මේ ලේඅවුට් එකෙන් දාගන්නේ? ලේඅවුට් එකෙන් දාගන්නේ ඒ ලේඅවුට් එකේදී මේ ගානට ඇරේන්ජ් කරලා දෙනවා ඒක. හරි. ලේඅවුට් එක හදලා දෙනවා. ලේඅවුට් එක හදලා දෙනවා. හරි. දැන් මේ ටික අයින් කරොත් මොකද වෙන්නේ? ලේඅවුට් එක බ්ලැන්ක්. හරි. ලේඅවුට් එක බ්ලැන්ක්. ඒ කියන්නේ ස්ලයිඩ් එකේ ලේඅවුට් එක බ්ලැන්ක් මොකුත් නැහැ. හරි. ලේඅවුට් එක බ්ලැන්ක්. මේ බ්ලැන්ක් ලේඅවුට් උත් තියෙනවා ඕන ගන්න පුළුවන්. හරි. දැන් මෙතන ටෙක්ස්ට් බොක්ස් දෙක තියෙනවනේ මේක අයින් කර ඉන්න ඕනේ නැහැ. මේ ලේඅවුට් එකට ගිහලා බ්ලැන්ක් ලේඅවුට් දුන්නම නිකම්ම හිස්. දැන් මෙතන බ්ලැන්ක්. හරි. එතකොට මේ ලේඅවුට් එකට ගිහිල්ලා අපිට දෙන්න පුළුවන් ටයිටල් ස්ලයිඩ් නැත්නම් ටයිටල් and content හරි නැත්නම් to content හරි නැත්නම් picture with caption title only හරි ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන් title only දීලාම හරි මම දාගන්න ඕන මම ප්‍රසන්ටේෂන් එකක් හදන්න පටන් ගන්න යන්නේ මම දානවා දැන් මේ දවස්වල නම් අපි T20 World Cup එක ගැන පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදන්න යනවා T20 ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැන හරි මම ටොපික් එක දාගත්තා හරි right මම සෙන්ටර් කරගත්තා දැන් හරි දැන් අර පොදු දේවල් ටික තියෙනවා ඉතින් ඈ ඒ ටික ඉතින් ආය අපි කතා කරන්න ඕනේ නැහැ නිකන් වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ පොදු දේවල් ටික උනත් මෙතනින් සයිස් එක වෙනස් කරගන්න පුළුවන් මේ Word Excel වලත් අපි ওই ටික කරා හරි මෙතනින් සයිස් එක වෙනස් කරගන්න පුළුවන් හරි ඊළඟට මෙතනින් අපිට අකුරු ಜಾතිය ෆොන්ට් එක අපිට දාගන්න පුළුවන් හරි කැමති ෆොන්ට් එකක් දාගන්න පුළුවන් හරි ඊට පස්සේ මේක බෝල්ඩ් කරන්න පුළුවන් හරි ඉටලික් කරන්න පුළුවන් අන්ඩර්ලයින් කරන්න පුළුවන් මෙතනින් හරි ඊළඟට කලර් එකක් මෙතනින් දාගන්න පුළුවන් හරි කලර් එකක් දාගන්න පුළුවන් ඊළඟට කේස් එක මතකද චේන්ජ් කේස් හරි ලෝවර් කේස් නම් ඔක්කොම සිම්පල් වෙනවා අපර් කේස් නම් ඔක්කොම කැපිටල් වෙනවා කැපිටලයිස් each word දැම්මොත් හැම වචනයකම පළවෙනි අකුර කැපිටල් වෙනවා ටොගල් කේස් දැම්මොත් හැම වචනයකම පළවෙනි අකුර සිම්පල් වෙනවා සෙන්ටෙන්ස් කේස් දැම්මොත් වාක්‍ය සෙන්ටෙන්ස් එකේ පළවෙනි අකුර කැපිටල් වෙනවා හරි දේවා වර්ඩ් වල කතා කරන්නේ හරි ඊළඟට ක්ලියර් ඕල් ෆෝමැටින් එක මතකයිනේ වර්ඩ් වලත් අපි කරේ ක්ලියර් ඕල් ෆෝමැටින් දුන්නාම මේකට දීලා තියෙන වැඩ ගැලේ ඔක්කොම ටික නැති වෙලා යනවා දැක්කද පාටක් නැතුව ගියා බෝල්ඩ් එකක් නැතුව ගියා සයිස් එකක් නැතුව ගියා ෆොන්ට් එකක් නැතුව ගියා ඔක්කොම නැතුව ගියා හරි ඒක කරේ මොකෙන්ද මෙතන මේ අර මකණයක් වගේ තියෙන ක්ලියර් ඕල් ෆෝමැටින් ක්ලියර් ඕල් ෆෝමැටින් කියන අයිකන් එක හරි දේවා පොදු දේවල් අපි කරපු දේ මෙතන සෙන්ටර් දාගෙන තියෙන්නේ මම left align දාගන්න පුළුවන් නැත්නම් right align දාගන්න පුළුවන් නැත්නම් දාගත්ත විදිහට සෙන්ටර් දාගන්න හරි බුලට්ස් දෙන්න පුළුවන් මේ මෙන්න මේ විදිහට බුලට් දෙන්න පුළුවන් මතකයි ලිස්ට් එකක් අපි දාගත්තී ලිස්ට් එකක් දාගත්තී බුලට් වලින් දුන්නේ හරි බුලට් වලින් තමයි දුන්නේ හරි එතකොට ඔය දේවල් ටික අපි දන්න දේවල් පොදු දේවල් ටික හරිද ඊළඟට පොදු දේවල් ටික අපි නිකන් ආය බලන්න ඕනේ නැහැ. ඔය ටික තමයි මම ආය පොඩ්ඩක් මතක් කරගෙන ගියේ. ඔන්න මම පොඩ්ඩක් ඒක සයිස් එක ලොකු කරගන්නවා. කලර් එකක් දාගන්නවා. බෝල් කරගන්නවා. ෆොන්ට් එකත් මම වෙන ෆොන්ට් එකක් දාගන්නවා. හරිද? right. ඔන්න පළවෙනි ස්ලයිඩ් එක මම ඔහොම දාගන්නවා. පළවෙනි ස්ලයිඩ් එක ඔහොම දාගන්නවා. මේකේ ඔය ටික හරි. ඊළඟට මෙතන මේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් කියලා තියෙනවා. ඕගලන්ට පුළුවන් ඕනනම් මේ ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න. හරි. ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න පුළුවන්. ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එකේ. හරි. ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එක මම මේ විදිහට ලොකු කරලා තිබ්බා. හරි.
මේ ස්ලයිඩ් එක පුරාවටම මම මේ ටෙක්ස්ට් බොක්ස් එක ලොග් කරනවා. ස්ලයිඩ් එක පුරාවටම මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එක ලොග් කරලා align ටෙක්ස්ට් එකට ගිහිල්ලා මේ top දෙන්න පුළුවන්, middle දෙන්න පුළුවන්, bottom දෙන්න පුළුවන්. top, middle, bottom. ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒකට ඉතින් අර මේ විදිහට ස්ලයිඩ් එක පුරාවටම ටෙක්ස්ට් බොක්ස් එක ලොග් කරලා තියෙනවා. හරි. right. ඊළඟට අපිට මේ shape format කි තියෙන්නේ. shape format කියලා ටැබ් එකක් එනවනේ මේ ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තාම. හරි. දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එක මේ අන්සිලෙක්ට් කරාම ඒක නැතුව ගියා මේ help එකට පස්සේ ටැබ් එකක් නැහැ. help ටැබ් එකට පස්සේ ටැබ් එකක් නැහැ. දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරාම shape format කියන ටැබ් එක එනවා. මේ ටෙක්ස්ට් බොක්ස් එක කස්ටමයිස් කරන්න වෙන ස්පෙෂල් ටැබ් එකේ. shape format ටැබ් එකට ගිහිල්ලා අපිට ඕන නම් පුළුවන් මේ ටෙක්ස්ට් බොක්ස් එකකට මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න. හරි. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න පුළුවන්. මේ විදිහට. හරි. shape outline එකකට දෙන්න පුළුවන්. හරි. outline එකකට කලර් එකක් දෙන්න පුළුවන්. outline එකට කලර් එකක් දුන්නාට දැන් දැක්කද මම දැන් outline එකට දෙනවම රතු පාට. රතු පාට දුන්නා කියලා දැන් outline එක පේනවද රතු පාට? පේන්නේ නැහැ. පේන්න නම් weight එක වැඩි කරන්න ඕන. weight එක. shape outline එක කලර් එක දුන්නාට පේන්නේ නැහැ. පේන්න නම් අපි ඒක weight එක වැඩි කරන්න ඕන. දැක්කද? දැන් පේනවනේ. දැන් පේනවනේ වටේට මේ රතු පාට line එක පේනවා outline එක. ඒ weight එක වැඩි කරමු. හරි. මම no outline දෙනවා මොකද outline දුන්නම කැතයි. no outline. හරි. no outline දුන්නම outline එක නැතු වෙනවා. හරිද? හරි. ඊළඟට මේක ඇතුලේ මම නිකන් කලර් එකක් විතරනේ දීලා තියෙන්නේ. ඕනනම් මෙතන ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැක්කා? මේ විදිහට ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන්. හරිද? right. ඊළඟට හරි. ඔය පළවෙනි ස්ලයිඩ් එකේ ඔය ටික ඇති කියලා කියමු. පළවෙනි ස්ලයිඩ් එකේ ඔය ටික ඇති. ඊළඟ හෝම් ටැබ් එකට ගිහිල්ලා නිව් ස්ලයිඩ් එකක් ගන්න. හරි. නිව් ස්ලයිඩ් එකක් ගන්නවා කියන්නේ දෙවෙනි ස්ලයිඩ් එක ගන්න. දෙවෙනි ස්ලයිඩ් එක ගන්නවා. නැත්නම් අපිට කීබෝඩ් එකේ control එක press කරගෙන M අකුර. හරි. control එක press කරගෙන M අකුර press කරාම නිව් ස්ලයිඩ් එක මේ විදිහට ගන්න පුළුවන්. එතකොට පළවෙනි ස්ලයිඩ් එක මම මේ විදිහට දාගත්තා. දෙවෙනි ස්ලයිඩ් එක මම දාගන්නවා ඉස්සෙල්ලා layout එකක් දාගමු මොකක් හරි. මම දානවා to content එක දාගන්න. to content එක දාගත්තේ මම මෙතන ඉස්සෙල්ලාම දෙනවා for topic එකක් දෙනවා groups කියලා topic එකක් දුන්නා. මෙයාව center කරගත්තා මෙතනින්. ඊළඟට ඔන්න group දෙන්න යන්නේ. groups යන්නේ දැන් පළවෙනි group එකේ ඉන්නවා Australia, Sri Lanka, West Indies, South Africa, මේකට දානවා India, Pakistan, New Zealand, Scotland. ඔය ටික දුන්නා කියමු. ඊළඟට මම යනවා මේ ඩිසයින් කියන ටැබ් එකට උන්නා. හරි. ඔයගොල්ලෝ මෙතන විශේෂයෙන්ම ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ මේ ඩිසයින් ටැබ් එකයි, ට්‍රාන්සිෂන්ස් ටැබ් එකයි, ඇනිමේෂන්ස් ටැබ් එකයි. හරි. ඔන්න දැන් මම ඩිසයින් ටැබ් එකට ඩිසයින් ටැබ් එකට ඇවිල්ලා මට ඕන නම් දෙන්න පුළුවන් මේ ස්ලයිඩ් එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. මේ ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එක. ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එකට යනවා. හරි ඩිසයින් ටැබ් එකේ රිබන් එකේ තියෙන මේ කෙරෝලෙම තියෙන ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එකට ගියා. ගිහිල්ලා මේකේ solid color දීලා තියෙන solid fill කියලා. solid fill දීලා තියෙන. ඒතර මෙතනින් පුළුවන් අපිට color එකක් දාන්න.
දැක්ක ස්ලයිඩ් එකටම කලර් එකක් දෙන්න පුළුවන්. තනිකර ස්ලයිඩ් එකටම දෙන්න පුළුවන් කලර් එකක්. දැන් මෙතන gradient fill කියලා තියෙනවා. එතකොට නිකන් මේ කලර්ස් දෙකක මික්ස් එකක් වගේ දෙන්න පුළුවන්. gradient fill. pattern fill කියලා තියෙනවා. pattern fill එකෙන් තියෙන මේ වගේ නිකන් pattern එකක් දෙන්න පුළුවන් background එකට. slide එකේ background එකට. හරි. slide එකේ. texture fill කියලා තියෙනවා. texture fill එකේ පොඩ්ඩක් advanced style තියෙනවා. advanced මේ backgrounds තියෙනවා දාන්න පුළුවන්. ඒව සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. හරි. හරි මේවා එකක් දාන්න පුළුවන් සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. හරි සාමාන්‍ය දාන්නේ solid fill එකක් දාන්නේ solid fill එක කියන්නේ තනි පාටක් හරි තනි කලර් එකක් දෙන්නේ හරි තනි කලර් එකක් තමයි දෙන්නේ හරි right. එතකොට ඊළඟට හරි ඒකේ මොකද format background හරි background එකේ කලර් එක වෙනස් කරන්න පුළුවන් හරි ඊළඟට හරි පළවෙනි ස්ලයිඩ් එක හදාගත්තා දෙවෙනි ස්ලයිඩ් එක හදාගත්තා දැන් අපි මේ ටෙක්ස්ට් බොක්ස් වල පොසිෂන් එක වෙනස් කරගන්න පුළුවන් නේද ඔයගොල්ලන්ට කැමති විදිහට ඒක පොසිෂන් කරගන්න පුළුවන් හරි හරි ඊළඟට මම තව ස්ලයිඩ් එකක් ගන්න. තව ස්ලයිඩ් එකක් ගත්තා. හෝම් ටැබ් එකට ගිහිල්ලා මේ නිව් ස්ලයිඩ් එක ඔයගොල්ලන්ට ස්ලයිඩ් එකක් ගන්න පුළුවන්. හරිද? ස්ලයිඩ් එකක් ගත්තා. ස්ලයිඩ් එකක් අරගෙන අ මම ඒකට දාන්නම් ටේබල් එකක්. ටේබල් එක. ඉන්සර්ට් ගියා. ටේබල් එකක් දානම මෙන්න මේ විදිහට ටේබල් එකක් දාන්න. හරි. ටේබල් එකක් ගත්තමත් එනවා මේ හෙල්ප් ටැබ් එකට පස්සේ මේ වෙනවා ස්පෙෂල් ටැබ් එකක් එනවා ටැබ් දෙකක් එනවා. මේ ටේබල් එක කස්ටමයිස් කරගන්න තමයි එන්නේ ටේබල් ඩිසයින් කියලා ටැබ් එකක් තියෙනවා ලේඅවුට් කියලා ටැබ් එකක් තියෙනවා. ටේබල් ඩිසයින් එක අපිට පුළුවන් මේ වර්ඩ් වලත් අපි මේවා ටික කරා. ටේබල් එකේ ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. හරි. right. මම මේ පළවෙනි මේ සෙල් දෙක පළවෙනි කොටු දෙක එක කොටුවක් බවට පත් කරගන්නවා. එක කොටුවක් කරගන්නවා. ඒක මොකෙන්ද කරේ? අපි Word වලත් කරා Excel වලත් කරා මතකද? මට මේ පළවෙනි රෝ එකේ ටොපික් එකක් දාන්න ඕනේ. ඒකින්ද මම මේ කොටු දෙක අයින් කරලා එක කොටුවක් බවට පත් කරගන්න මොකද කරන්න ඕනේ? merge cells නේ. මම ඉන්නේ layout tab එකේ merge cells වලට යන්න ඕනේ. එතකොට ඔන්න එක කොටුවක්. හරි. ඊට පස්සේ මෙතනින් center කරලා හරි center කරලා මෙතනින් center කරලා ගන්නවා මේ ටේබල් එක මොකටද හැදුවේ කියන ටොපික් පොඩි ටොපික් එකක් දෙන්න බෑ. හරි. right. ඊළඟට මේ layout tab එකට ගිහලා මේව හරියටම center කරගන්න පුළුවන්. දැන් මේ හරියට center කරන්නේ නැතුව තිබ්බම මොකද වෙන්නේ?
මේ ටික නිකන් කොටි උඩට වගේ වෙන්න තියෙන්නේ. කොටු වල උඩට වගේ වෙන්න තියෙන. හරියටම සෙන්ටර් කරාම තමයි හරියට කොටු වල මැදට සෙට් වෙන්නේ. මේ ටික. හරි. හරි. ඔන්න ඔය විදිහට මම ටේබල් එකකුත් හදාගත්තා. හරි. දැන් මේවට බෑග්ග්‍රවුන්ඩ් වලට පික්චර්ස් දාන්න ඕනේ. ඉතින් ඒව ටික දාගන්න. ඔයගොල්ලෝ මේ ඉන්සර්ට් ගිහිල්ලා පික්චර්ස් ගිහිල්ලා අපිට කම්පියුටර් එකේ තියෙන මොකක් හරි ඉමේජ් එකක් දාගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපි ප්‍රසන්ටේෂන් එකට අදාළ දැන් මම මේ ක්‍රිකට් කියන්නේ ප්‍රසන්ටේෂන් එක හදන. ඒකට ක්‍රිකට් ගැන මොකක් හරි පික්චර් එකක් ඉමේජ් එකක් දාගන්නවා. හරි. අපි ප්‍රසන්ටේෂන් එක හදන දේ ගැන තමයි දාන්න ඕනේ. හරි. ඒ වගේ දාලා ලස්සන කරන්න. රයිට්. දැන් අපි මේක වැඩ ටික කොහොමද කරන්න කියන එක බලන්න ඕනේ. එතකොට මේ ඩිසයින් ටැබ් එකට ගිහිල්ලා මම ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එකට ගිහලා බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාන විදිය කිව්වනේ. නැත්තම් අපිට මෙතන පුළුවන් තීම් එකක් දාගන්න. හරි. ඩිසයින් ටැබ් එකේ ඉන්නේ තීම් එකක් දාගන්න පුළුවන්. හරි. තීම් එකක් දාපුවාම පොඩ්ඩයි ඉන්න. දැන් මේ පළවෙනි ස්ලයිඩ් එකේ මේ අපි ටෙක්ස්ට් බොක්ස් එකට මේ ටෙක්ස්ට් බොක්ස් එකක්නේ අරන් තියෙන්නේ. හරි. ටෙක්ස්ට් බොක්ස් එකේ ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා අපි මේකට මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාලා තිබ්බනේ මේ විදියට. මතක ෂේප් ෆිල් එක. හරි. ඒක නෝ ෆිල් කරන්න. නැත්තම් තීම් එක දාලා වැඩක් නැහැ. මේ ඩිසයින් ටැබ් එකට ගිහිල්ලා තීම් එක දාලා වැඩක් නැහැ. මොකද තීම් එක මේකට වැහෙනවා. හරි. ඒක නිසා අපි ටයිප් කරද්දි හැම වෙලේම ටෙක්ස්ට් බොක්ස් එකක් අරන් ටයිප් කරද්දි හරි අපි අනිවාර්යෙන් කොහොමද තීම් එකක් දානවනේ. අපි අනිවාර්යෙන් මේකට ලස්සන තීම් එකක් දානවා. තීම් එකක් දාන්න නිසා අපි ටෙක්ස්ට් බොක්ස් වලට දාන්නේ නැහැ සාමාන්‍ය බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. මම නිකන් දාන්න ඕන නම් දාන විදිහ තමයි කිව්වේ. අපි දාලා තිබ්බනේ. ඒකට ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා ෂේප් ෆිල් එකට ගිහිල්ලා නෝ ෆිල් කරනවා. නෝ ෆිල් කරාම හරි. නෝ ෆිල් කරාම හරි. හරි. එතකොට එතකොට ඩිසයින් ටැබ් එකට ගිහිල්ලා හරි ඩිසයින් ටැබ් එකට ගිහිල්ලා මෙතනින් පුළුවන් අපිට තීම්ස් දාගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තීම්ස් දාගන්න පුළුවන්. හරි. තීම්ස් දාගන්න පුළුවන්. එතකොට තීම්ස් දාගද්දී මේ දෙවනි ස්ලයිඩ් එකට පොඩ්ඩක් වෙනස් විදිහට ආවේ අපි අර බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගත්තානේ ඉස්සෙල්ලා කලින්. මේ බෑග්ග්‍රවුන්ඩ් එක දාපු හින්දා තමයි කේස් එක. බෑග්ග්‍රවුන්ඩ් එක දාපු හින්දා තමයි කේස් එක. හරි. දැන් හරි. හරි. දැක. ඒක තීම් එකක් දාපුවම ලස්සනට එනවා. හරි. දැන් මෙතන තීම්ස් ගොඩක් තියෙනවා අපිට තීම් එකක් දාපුවාම හැම ස්ලයිඩ් එකකටම ඒක ඔටෝමැටිකලි වැටෙනවා. හරි. හැම ස්ලයිඩ් එකකටම ඒක ඔටෝමැටිකලි වැටෙනවා. හරි. එතකොට දැන් හිතන්නකෝ දැන් මේ පළවෙනි ස්ලයිඩ් එකට විතරක් අපිට වෙනම තීම් එකක් දාගන්න ඕනේ කියලා. මොකද ඒක නෙමෙයි ටොපික් ස්ලයිඩ් එක. ෆස්ට් ස්ලයිඩ් එකේනේ අපි මාතෘකාව දාගත්තේ. ඒක නිසා දැන් මෙතන කේස් එක තියෙන්නේ මෙතනින් අපි තීම් එකක් සිලෙක්ට් කරාම ස්ලයිඩ්ස් තුනටම වැටෙනවා දැක්ක. දැන් මගේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ්ස් තුනටම මේ තීම් එක වැටෙනවා. බෑග්ග්‍රවුන්ඩ් තීම් එක වැටෙනවා.
දැන් මට පළවෙනි ස්ලයිඩ් එකට වෙනම එකක් දාගන්න ඕන. හරි. හිතන්න පළවෙනි ස්ලයිඩ් එකට මට දාගන්න ඕනේ මේ තීම් එක. නැත්නම් මේ තීම් එක. හරි. ඒක නම් දාගන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ ක්ලික් කරාම ඔක්කොටම වැටෙනවා. ඒකෙන් ඉතින් ක්ලික් කරන්නේ නැතුව රයිට් ක්ලික් කරනවා. හරි. ලෙෆ්ට් ක්ලික් කරන්නේ නැතුව රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරලා apply to selected slides කියන එක සිලෙක්ට් කරනවා. හරි. apply to selected slides කියන එක ටික් කරාම දැන් වැටුනේ ෆස්ට් ස්ලයිඩ් එකට විතරයි. දැක්කද? සෙකන්ඩ් ස්ලයිඩ් එකයි තර්ඩ් ස්ලයිඩ් එකයි අර විදිහටම තියෙනවා. හරි. අන්න ඒ විදිහට අපිට පුළුවන් එක ස්ලයිඩ් එකකට විතරක් වෙනම තීම් එකක් දාගන්න. හරි. සාමාන්‍යයෙන් අපි දාන්නේ ෆස්ට් ස්ලයිඩ් එකට වෙනම තීම් එකක් දාලා ඉතුරු ස්ලයිඩ් ඔක්කොටම එක තීම් එකක් දාලා තියෙනවා. හරි. ඊළඟට මෙතන මේ ස්ලයිඩ් සයිස් කියලා තියෙන්නේ. ඒකෙන් පුළුවන් අපිට ස්ලයිඩ් සයිස් එක වෙනස් කරගන්න. හරි. ස්ලයිඩ් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ස්ලයිඩ් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මොන ස්ලයිඩ් සයිස් එක වෙනස් කරගන්න එපා. හරි. එහෙම සයිස් එක වෙනස් කරගන්න නැහැ. හරි. ස්ලයිඩ් සයිස් එක වෙනස් කරගන්න එපා. සාමාන්‍යයෙන් එහෙම වෙනස් කරගන්නේ නැහැ. වෙනස් කරනවා වෙනස් කරන්න පුළුවන්. ඒකයි මම කියවර මේ zoom out කරේ zoom in කරේ. ඒකෙන් කරන්නේ ස්ලයිඩ් සයිස් එක වෙනස් කරන එක නෙමෙයි. හරි. ඒකෙන් කරන්නේ ස්ලයිඩ් සයිස් එක වෙනස් කරන එක නෙමෙයි. ඒකෙන් කරන්නේ අපි අර අපිට පේන සයිස් එක අපි වෙනස් කරගන්න එක. ස්ලයිඩ් සයිස් එක වෙනස් කරගන්නවා නම් මෙතනින් වෙනස් කරන්න පුළුවන් ඩිසයින් ටැබ් එකේ. මෙතන ස්ලයිඩ් සයිස් කියලා දෙනවා. එතනින් කස්ටම් ස්ලයිඩ් සයිස් ගිහිල්ලා කස්ටම් ස්ලයිඩ් සයිස් ගිහිල්ලා මෙතන width එකයි height එකයි අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ වුණාට මේ ස්ටෑන්ඩඩ් සයිස් එකේ තියෙන්නේ මේක වෙනස් කරන්න යන්න එපා. හරි. ඒතර එන්නම් අපි ස්ලයිඩ්ස් තුනට අදාළ දේවල් ටිකක් අපි දාගෙන තියෙන්නේ. තීම් එකකුත් දාගත්තා. ෆස්ට් ස්ලයිඩ් එකට එක තීම් එකක් දාගත්තා. සෙකන්ඩ් ස්ලයිඩ් එකයි තර්ඩ් ස්ලයිඩ් එකටයි එක තීම් එකක් දාගත්තා. හරිද? ඊළඟට මම යනවා ට්‍රාන්සිෂන්ස් ටැබ් එකට. හරි. ට්‍රාන්සිෂන්ස් ටැබ් එක කියලා ටැබ් එකක් තියෙනවා. ඇනිමේෂන්ස් ටැබ් එක කියලා ටැබ් එකක් තියෙනවා. මොකද්ද මේ ටැබ් දෙකකින් කරන්නේ? ට්‍රාන්සිෂන්ස් ටැබ් එකකින් කරන්නේ මේ ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දී මොකක් හරි ඉෆෙක්ට් එකක් දාන එක තමයි කරන්නේ. ඒකයි ඒක ට්‍රාන්සිෂන් ටැබ් එක කියන්නේ. හරි. ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට යද්දී හරි ඔන්න දැන් මම දානවා ෆුල් ස්ක්‍රීන් දානවා. හරි. ඔන්න ෆුල් ස්ක්‍රීන් දැම්මා. හරි. දාලා ඔන්න ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට යද්දී නිකම්ම යනවනේ හෙන ගහන්න වගේ නේ. හරි. පළවෙනි ස්ලයිඩ් එකෙන් දෙවෙනි ස්ලයිඩ් එකට හෙන ගහන්න වගේ යනවා නේද? හෙන ගහනවා කියනවා. කියන්නේ අන්න ඒ වගේ දෙයකට තමයි අපි ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් එකක් දාන්නේ. හරි ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට චේන්ජ් වෙද්දී. හරි. ඇනිමේෂන්ස් කියන ටැබ් එක පාවිච්චි කරන්නේ අපි මොකටද? මේ ස්ලයිඩ් එක ඇතුළට දාලා තියෙනවා තියෙන්නේ. මේ T20 World Cup. මේ ස්ලයිඩ් එක ඇතුළේ තියෙනවා groups කියලා. හරි. එතකොට මේකට අපිට දෙන්න පුළුවන් වෙනම ඉෆෙක්ට් එක. හරි. ඊළඟට මේ අපි මේ දාලා තියෙන පල්ලෙහා දාලා තියෙන ඒවට වෙනම ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන්. හරි. ඉන්ඩෝ ඉස්සෙල්ලා අපි ට්‍රාන්සිෂන් එකක් දාලා ඉමු. දැන් ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් එකක් මොකටද දාන්නේ? ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට මාරු වෙද්දී. දැන් ස්ලයිඩ් ෂෝ එක මම ස්ටාර්ට් කරනවා. ස්ලයිඩ් ෂෝ එක ස්ටාර්ට් කරන්නේ කොතනින්ද? දකුණු පැත්තේ පල්ලෙහාම. දකුණු පැත්තේ පල්ලෙහාම මෙතනින්. දකුණු පැත්තේ පල්ලෙහාම මෙතනින්. ස්ලයිඩ් ෂෝ කියන එක ක්ලික් කරාම ඔන්න ස්ලයිඩ් ෂෝ එක පටන් ගන්නවා. ඔන්න දැන් පළවෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ පේනවද? දෙවෙනි ස්ලයිඩ් එකට යද්දී ඔන්න හෙන ගහනවා වගේ දැක්කා. තුන්වෙනි ස්ලයිඩ් එකට යද්දී ආයෙත් නිකම්ම යනවා. එතකොට ඕන්න ඕකට තමයි අපි දෙන්නේ මේ ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් එක. දැන් ඔන්න මම පළවෙනි ස්ලයිඩ් එකට ගියා. පළවෙනි ස්ලයිඩ් එකට ගිහලා මෙන්න මෙතන තියෙනවා මේ ඉෆෙක්ට්ස් තියෙනවා එක එක ඉෆෙක්ට්ස් තියෙනවා. හරි. එක එක ඉෆෙක්ට්ස් තියෙනවා. හරි. දැන් මම මේ කර්ටන්ස් කියන ඉෆෙක්ට් එක දෙනවා. හරි. කර්ටන්ස් කියන ඉෆෙක්ට් එක දෙනවා. හරි. ඊට පස්සේ සෙකන්ඩ් ස්ලයිඩ් එකට යනවා. සෙකන්ඩ් ස්ලයිඩ් එකට ගිහිල්ලා මම ඒකටත් දෙනවා ඉෆෙක්ට් එකක් රැන්ඩම් බාර්ස් කියන ඉෆෙක්ට් එක දෙනවා. හරි. තර්ඩ් ස්ලයිඩ් එකට යනවා. තර්ඩ් ස්ලයිඩ් එකටත් ගිහිල්ලා මම දෙනවා මොකක් හරි ඉෆෙක්ට් එකක් ෆ්ලෑෂ් කියන ඉෆෙක්ට් එක දෙනවා. හරි. ඔන්න දැන් මොකද කරලා තියෙන්නේ මම ස්ලයිඩ් තුනටම ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ස්ලයිඩ් හෙන ගහන්න වගේ ඉන්නේ නැහැ. මේ ප්‍රසන්ටේෂන් එක අපි කරගෙන යද්දී
ඒ කියන්නේ මේ ප්‍රසන්ටේෂන් එක අපි මිනිස්සුන්ට පෙන්නද්දී ස්ලයිඩ් හෙන ගහන්න වගේ මාරු වෙන්නේ නැහැ. අපි ඉෆෙක්ට් එකක් දීලා තියෙනවා. නේ? ඉෆෙක්ට් එකක් දීලා තියෙන්නේ කියලා මේගොල්ලෝ පොඩි අපිට මාක් එකකුත් දෙනවා මේ පොඩි තරුවක් වැටෙනවා. ස්ලයිඩ් එක තියෙන ස්ලයිඩ් පේන් එක තියෙන වම් පැත්තේ. මේ ස්ලයිඩ් පේන් එක තියෙන ස්ලයිඩ්ස් පේන් එකේ මේ ස්ලයිඩ් නම්බර් එකට යටින් පොඩි තරුවක් ස්ටාර් එකක් පේනවනේ. හා ස්ටාර් එක පේන්නේ අපි මේ ට්‍රාන්සිෂන් එකක් දාලා තියෙන්නේ කියලා තමයි ඒගොල්ලෝ දෙන්නේ. හරි. ඒ ස්ටාර් එක උඩ ක්ලික් කරාම අපිට ඕනනම් ට්‍රාන්සිෂන් එක බලා ගන්න පුළුවන්. මේ දැක්කද? දැන් දෙවෙනි ස්ලයිඩ් එකට යනවා. දෙවෙනි ස්ලයිඩ් එක ගාම මේ ස්ලයිඩ් පේන් එකේ මේ ස්ලයිඩ් නම්බර් එක යට මේ 2 කියන එකට පල්ලෙන් පොඩි තරුවක් තියෙනවා. ඒ තරුව උඩ ක්ලික් කරාම මම ඒකට දාලා තියෙන දැක්කද? මම මේ ස්ලයිඩ් එකට දාලා තියෙන ඉෆෙක්ට් එක පේනවා. තුන්වෙනි ස්ලයිඩ් එකට ගිහම ඒක තරුව ක්ලික් කරාම ඒකට දාලා තියෙන ඉෆෙක්ට් එක පේනවා. හරි. දැන් මම ස්ලයිඩ් ෂෝ එක ස්ටාර්ට් කරොත් මම ස්ලයිඩ් ෂෝ කියන එකට යනවා. මොනවද දැක්කද? මොන දැන් එන ගහන්න වගේ එන්නේ නැහැ. ඔන්න මම දැන් දෙවෙනි ස්ලයිඩ් එකට යනවා. දැක්කද? ඉෆෙක්ට් එකකින් තමයි එන්නේ. තුන්වෙනි ස්ලයිඩ් එකට යනවා. ඒකත් ඉෆෙක්ට් එකකින් ආවා. දැක්කද? එන ගහන්න වගේ මාරු වෙන්නේ නැහැ. මේකට තමයි අපි මේ ට්‍රාන්සිෂන් ටැබ් එකේ තියෙනවා දාන්නේ ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දී එන්න ඕන ඉෆෙක්ට් එක. ඊළඟට මේ ට්‍රාන්සිෂන් ටැබ් එකේම දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා වැදගත් ගෲප් එකක් ටයිමින් කියලා ගෲප් එකක්. මේ දින් ටයිමින් කියලා ගෲප් එකක්. මේක සෑහෙන වැදගත්. ඒක තමයි අපි දාලා තියෙන දැන් අපි ට්‍රාන්ස්ෆර් වෙන්න ධම්මන ඉෆෙක්ට් එකක්. ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකකට මාරු වෙද්දී ඉෆෙක්ට් එකක් දැම්මනේ අපි. හරි. ඒක දානවා වගේම ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට මාරු වෙන්නේ අපි ක්ලික් කරාමද නැත්නම් ඔටෝමැටිකලි මාරු වෙනවද කියන එක දෙන්න පුළුවන් අපිට මෙතන. මේ on mouse click කියන එක ක්ලික් කරොත් හරි on mouse click කියන එක ක්ලික් කරොත් අපි ප්‍රසන්ටේෂන් එක මේ විදිහට පටන් ගත්තාම ඊළඟ ස්ලයිඩ් එකට යන්න නම් අපි mouse එක ක්ලික් කරන්න ඕනේ නැත්නම් කීබෝඩ් එකේ arrow key එකක් press කරන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි. දැන් මේ second slide එකේ ඉන්නේ. third slide එකට යන්න නම් අපි කීබෝඩ් එකේ arrow key එකක් හරි press කරන්න ඕනේ නැත්නම් mouse එක ක්ලික් කරන්න ඕනේ. touch pad එකේ ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාම තමයි ඊළඟ ස්ලයිඩ් එකට move වෙන්නේ. ඇයි මෙතන මම දීලා තියෙන on mouse click කියන ටික් එක දීලා තියෙන්නේ. transitions tab එකේ දකුණු පැත්තේම timing group එකේ on mouse click. හරි. නැත්තම් අපිට හරි ඒක කරදරයි වගේ නේද දැන්. හිතන්නකො අපි මේක ඈත ඉඳන් ප්‍රසන්ට් කරන්න කියලා. ඒ කියන්නේ දැන් ලැප් එක තියෙන වෙනම තැනක මේක ප්‍රසන්ට් කරන මිනිස්සයා ප්‍රසන්ට් කරන වෙනම තැනකින්. එතකොට හැම වෙලෙම ලැප් එක ගාවට දුවන් ඇවිල්ලා මේ ක්ලික් කරන්න ප්‍රෙස් කරන්න බෑනේ. එන්න මේ වගේ වෙලාවට ඔටෝමැටිකලි යන්න හදන්න පුළුවන් මෙතන ආෆ්ටර් කියන එක ක්ලික් කරලා. ආෆ්ටර් කියන එක ක්ලික් කරලා ඉවර වෙලා මෙතනට අපිට දෙන්න පුළුවන් ටයිම් එකක්. ඒ කියන්නේ තප්පර 3න් 3ට ස්ලයිඩ් එකක් චේන්ජ් වෙන්න කියලා. හරි. තප්පර 3න් 3ට වගේ ස්ලයිඩ් එකක් චේන්ජ් වෙනවා. දැන් මම මෙතනින් දෙනවා තප්පරයයි කියලා දෙනවා. හරි. තප්පරයයි කියලා දෙනවා. තප්පරයයි කියලා දීලා ඉවර වෙලා. හරි. තප්පරයයි කියලා දෙනවා. තප්පරයයි කියලා දුන්නා. තප්පරයයි කියලා දීලා වෙලා මෙන්න ටික් එක දාලා මතක ඇතුව මේ apply to all කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි. apply to all කියන එක ක්ලික් කරන්න ඕනේ. apply to all කියන එක ක්ලික් කරාම අනිත් ස්ලයිඩ් ඔක්කොටම අපි මෙතන දාලා තියෙනවා ඔටෝමැටිකලි වැටෙනවා. නැත්නම් අපි ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට යන්න ඕනේ. නැත්නම් අපි ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට යන්න ඕනේ. හරි දැන් මේ ෆස්ට් ස්ලයිඩ් එකේ ඉන්නේ. දැන් පළවෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ. පළවෙනි ස්ලයිඩ් එකේ මම ටයිම් එකක් දාගත්තා තප්පරයකින් ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හරි. ඊළඟට දෙවෙනි ස්ලයිඩ් එකට යද්දි ඔන්න ඒකටත් මම දැම්ම තප්පරයකින් මාරු වෙන්න කියලා ආෆ්ටර් කියන ටික් එකක් දැම්මා. තුන්වෙනි ස්ලයිඩ් එකටත් ගිහිල්ලා ආෆ්ටර් කියන එකට ගිහලා තප්පරය කියලා දාලා ටික් එක දැම්මා. හරි. ඒක දැන් ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට ගිහලා ඕක කරන්න ගියාම පොඩ්ඩක් එපා වෙනවා වගේ නම් ඔයගලන්ට පුළුවන් මෙතනින් දාලා දැන් මම පළවෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ. මෙතනින් තප්පරයයි කියලා දාලා මෙතන apply to all කියලා තියෙනවා. apply to all කියන එක ක්ලික් කරාම අනිත් ස්ලයිඩ් වලට ඒ ටිකම වැටෙනවා. අනිත් ස්ලයිඩ් වලටත් මේ තප්පරේ වැටෙනවා. හරිද? ඔන්න දැන් මම ස්ලයිඩ් ෂෝ එක ස්ටාර්ට් කරොත් හරි ඔයගලන්ට කීබෝඩ් එකේ F5 කියලා බටන් එකක් තියෙනවා.
කීබෝඩ් එකේ තියෙනවා F5 බටන් එක උඩින්ම තියෙන්නේ F5 කියලා. ඒ බටන් එක ප්‍රෙස් කරාම ස්ලයිඩ් ෂෝ එක ස්ටාර්ට් වෙනවා. නැත්නම් මෙතන මේ පල්ලෙහා මෙතන මේ ස්ලයිඩ් ෂෝ කියලා තියෙන බටන් එක. මේ zoom in zoom out කරන තැනට වම් පැත්තෙන් තියෙන ස්ලයිඩ් ෂෝ බටන් එක ක්ලික් කරාම ස්ලයිඩ් ෂෝ එක මේ විදිහට ස්ටාර්ට් වෙනවා. හරි. ඔන්න දැන් මම මොකුත් ක්ලික් කරන්නේ නැහැ. හරි. කොයි මම මොකුත් ක්ලික් කරේ නැහැ මොකුත් ප්‍රෙස් කරේ නැහැ මේ ඔටෝමැටිකලි තමයි යන්නේ. සෙකන්ඩ් ස්ලයිඩ් එකට ගියා මේ. හරි. සෙකන්ඩ් ස්ලයිඩ් එකට ගියා. ඊළඟට තර්ඩ් ස්ලයිඩ් එකටත් ගියා. හරි. ඇයි ඒ ගියේ? අපි මෙතන ටයිම් එක දීලා තියෙන්නේ. ඔන් මවුස් ක්ලික් කියන එකටත් මම ක්ලික් කරලා තියෙන්නේ. මොකද ක්ලික් කරායින් පස්සේ අපිට ඕන නම් ක්ලික් කරලා යවන්නත් පුළුවන්. හරි. ඕන නම් ක්ලික් කරලා යවන්නත් පුළුවන් වෙන්න ඔන් මවුස් ක්ලික් කියන ටික එකක් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ප්‍රසන්ටේෂන් එකක් හදාද්දී හැම වෙලේම ට්‍රාන්සිෂන් එකක් දාලා මෙතන ඔන් මවුස් ක්ලික් කියන ටික එකක් දාන්න. මෙතන ආෆ්ටර් කියන ටික එකත් දාන්න ඕගොල්ලෝ වෙන තැනක ඉඳන් ප්‍රසන්ට් කරනවා නම්. ඒ කියන්නේ ලැප් එක ළඟ නැත්තම් ලැප් එක ළඟ නැත්තම් කම්පියුටර් එක ළඟ ඕවා නැත්තම් වෙන තැනක ඉඳන් අත දික් කරලා අත දික් කර කර නම් ඕගොල්ලෝ ප්‍රසන්ට් කරන්නේ. පොයින්ට් අවුට් කරලා වෙන තැනක ඉඳන් නම් ප්‍රසන්ට් කරන්නේ. ලැප් එක ගාවට දුවන් එන්න බෑනේ ඕගොල්ලොන්ට. හරි ලැප් එක ගාවට දුවන් එන්න බැරි නිසා මෙතන ආෆ්ටර් කියන එක දීලා අපි මොකක් හරි ටයිම් එකක් දෙනවා මේක තප්පරයකින් ට්‍රාන්ස්ෆර් වෙන්න ස්ලයිඩ් එක. හරි ඊළඟ ස්ලයිඩ් එකට යන්න තප්පරයකින් කියන එක දෙන්න. නැත්තම් ඕගොල්ලෝ ලැප් එක ළඟ නම් ඉන්නේ. හරි ඔයගොල්ලෝ මැනුවල් චේන්ජ් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මවුස් එකෙන් ක්ලික් කරලා හරි කීබෝඩ් එකෙන් ප්‍රෙස් කරලා හරි ඊළඟ ස්ලයිඩ් එකට යවන්න පුළුවන් නම් මෙතන ආෆ්ටර් කියන ටික එකක් දෙන්න එපා. හරි ටික එකක් දෙන්න එපා. මොකද අපිට මේක විස්තර කරන්න ගොඩාක් දේවල් තියෙනවා නම් දැන් මම මේ ස්ලයිඩ් එක දාලා මට මේ ෆස්ට් ස්ලයිඩ් එක ගැන විස්තර කරන්න. විස්තර කරලා මට ඕන වෙලාවට තමයි ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඕන. විස්තර කරලා ඉවරලා මට ඕන වෙලාවට මම ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට ඊළඟ ස්ලයිඩ් එක යනවා. ඊළඟට මම මේ ස්ලයිඩ් එක ගැන මම මිනිස්සුන්ට ප්‍රසන්ට් කරනවා. ඩිස්ක්‍රයිබ් කරනවා. කරලා ඉවරලා මට ඕන වෙලාවට මම ප්‍රෙස් කරලා ඊළඟ ස්ලයිඩ් එකට යනවා. හරි ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ඉතින් ඒ විදිහට මට ඕන වෙලාවට ඊළඟ ස්ලයිඩ් එකට යන්න නම් මෙතන ඔන් මවුස් ක්ලික් කියන එක තමයි ටික් එක දාලා තියන්න. ඔටෝමැටිකලි යවන්න නම් ආෆ්ටර් කියන එක තමයි ටික් එක දාලා තියන්න. හරි. ඔටෝමැටිකලි යවන්න නම්. හරි. හැබැයි ආෆ්ටර් කියන එක ටික් එක දැම්මා කියලා ඔන් මවුස් ක්ලික් එකේ ටික් එක නැති කරන්න එපා. මොකද ඔටෝමැටිකලි යන්නයි කියලා අපිට හදිස්සිය හරි ඕනොත් ක්ලික් කරලා යවන්න හින්දා මේක තියාගෙන ඉන්න ඕනේ කෝකටත්. හදිස්සිය හරි ක්ලික් කරලා යවන්න ඕනොත් කියලා මේක තියාගෙන ඉන්න ඕනේ. ආෆ්ටර් කියන ටික එක නැති වුණාට කමක් නැහැ. ඒ ටික නැති වුණාට කමක් නැහැ. ඒක දාන්න අපිට මේක ඔටෝමැටිකලි යවා ගන්න ඕන නම්. ඒ කියන්නේ අපි වෙන තැනක ඉඳන් ප්‍රසන්ට් කරනවා නම්. ඒ ලැප් එක වෙන තැනක අපි වෙන තැනක. හරි. අපි වෙන ඈතක ඉඳන් වගේ නම් මේගොල්ලෝ මිනිස්සුන්ට මේක විස්තර කරන්නේ. ඒක ඔටෝමැටිකලි යන්න දානවා. හරිද? රයිට්. ඊළඟට මේ ඇනිමේෂන්ස් කියන ටැබ් එකට යනවා. ඇනිමේෂන්ස් කියන ටැබ් එකට ගිහිල්ලා හරි දැන් මේ දැනට මොකද්ද වෙන්නේ? දැනට ට්‍රාන්සිෂන්ස් ටැබ් එකෙන් අපි ට්‍රාන්ස්ෆර් වෙන්න දැම්මා ඉෆෙක්ට්. ස්ලයිඩ් ෂෝ එක ස්ටාර්ට් වුණාම දැන් හෙන ගහන්න වගේ ඉන්නේ ඊළඟ ස්ලයිඩ් එක මේ විදිහට ලස්සනට එනවා. ආවට අර මේ ගෲප්ස් කියන එකයි පල්ලෙහා දාලා තියෙන ඒවා ටිකයි මේ පල්ලෙහා දාලා තියෙන ඒවා ටික ඔක්කොම එකට නේද ආවේ. හරි. ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට මාරු වෙද්දී මේකෙන් මේකට මාරු වෙද්දී මෙන්න මේ ඉෆෙක්ට් එක ආවට මේ ඔක්කොම ටික නිකම්ම ආවනේ. මේ ඇතුලේ තියෙන ඒවටත් අපිට දෙන්න පුළුවන් වෙන වෙනම ඉෆෙක්ට්. අපි ඒවට කියනවා ඇනිමේෂන්ස් කියලා. මොනවාද අපි ඒවට කියනවා ඇනිමේෂන්ස් කියලා. හරි. ඒකට ඇනිමේෂන් දෙන්න පුළුවන්. දැන් මම මේ ස්ලයිඩ් එකට මේ ඇනිමේෂන් එක දැම්මනේ. මෙන්න මේ ඇනිමේෂන් එක දැම්මා. හරි. ස්ලයිඩ් එකට දැම්මට අමතරව මෙන්න මේ T20 World Cup කියලා මේ ටයිප් කරපු එකටත් මම දෙනවා ඉෆෙක්ට් එකක්. ඒක දෙන්නේ ඇනිමේෂන්ස් කියන ටැබ් එකේ. හරි. ඒවා දෙන්නේ ඇනිමේෂන්ස් කියන ටැබ් එකේ. හරි. ඒකට මම දෙනවා මේ රැන්ඩම් බාර්ස් කියන ඉෆෙක්ට් එක දෙනවා. හරි. රැන්ඩම් බාර්ස් කියන ඉෆෙක්ට් එක දෙනවා. හරි. එතකොට ඒකටත් අපිට දෙන්න පුළුවන් මෙතන මේ දකුණු පැත්තේ තියෙනවනේ ටයිමින් කියලා. ඒකටත් තියෙනවා ටයිමින් එකක්. හරි. ඒකටත් අපිට දෙන්න පුළුවන් on click දුන්නොත් T20 World Cup කියන එකේ ඉන්නේ ක්ලික් කරාම. හරි. ක්ලික් කරාම නැත්තම් කීබෝඩ් එක ප්‍රෙස් කරාම.
හරි. නැත්තම් with previous දුන්නොත් ස්ලයිඩ් එකත් එක්කම ඔටෝමැටිකලි එනවා. on click තමයි සාමාන්‍යයෙන් අපි දෙන්නේ. on click තමයි සාමාන්‍යයෙන් අපි දෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි ක්ලික් කරාම තමයි ඊළඟ එකේ එන්න ඕනේ. සාමාන්‍ය ප්‍රසන්ට් කරද්දී අපි කාට හරි ප්‍රසන්ට් කරද්දී අපි ක්ලික් කරාම තමයි ඊළඟ එකේ එන්න ඕනේ. මොකද එකපාරට එන්න තියාගත්තොත් එහෙම අපිට අර අපි කරන ප්‍රසන්ටේෂන් එක පිළිවෙලට ලස්සනට කරන්න බැරුව යනවා. හරි. ඊළඟට ඔන්න මම සෙකන්ඩ් ස්ලයිඩ් එකට යනවා. සෙකන්ඩ් ස්ලයිඩ් එකට අපි දාලා තියෙන ට්‍රාන්සිෂන් එක අනේ. මෙන්න මේ ට්‍රාන්සිෂන් එක දාලා තියෙන්නේ. මෙන්න මේ ට්‍රාන්සිෂන් එක දාලා තියෙන්නේ. මම දැන් ඇතුලේ ඒවට දාන්න යන්නේ ඇනිමේෂන්. දැන් මේ groups කියන එකට මම දානවා ඇනිමේෂන් එක. මෙන්න මේක. හරි. ඇනිමේෂන් එක දාලා තියෙන්නේ. හරි. ඇනිමේෂන් එක දාලා තියෙන්නේ. මෙන්න මේ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ඒ ටිකටත් දානවා මම ඇනිමේෂන් එක. හරි. ඊළඟට මෙන්න මේ රටවල් ටිකටත් දානවා ඇනිමේෂන් එක. හරි. ඊළඟ තුන්වෙනි ස්ලයිඩ් එකට යනවා. මේ ටේබල් එකට දානවා මම. ඒකටත් දානවා ඇනිමේෂන් එක. හරි. මෙන්න මේ විදිහට ඇනිමේෂන් එක දානවා. හරි. ඔන්න දැන් මොකද කරලා තියෙන්නේ? දැන් ස්ලයිඩ් වලටත් අපි ට්‍රාන්සිෂන්ස් දාලා තියෙන්නේ. ස්ලයිඩ් වල ඇතුලේ තියෙන දාලා තියෙන ඒවාටත් අපි වෙන වෙනම ඇනිමේෂන්ස් දාලා තියෙනවා. හරි. දැන් මොකද ස්ලයිඩ් ෂෝ එක අපි ස්ටාර්ට් කරොත්. හා. දැන් ඉස්සෙල්ලාම ස්ලයිඩ් එක එනවා. ඊට පස්සේ අපි කීබෝඩ් එකේ ඇරෝ එකක් හරි මවුස් එක හරි ක්ලික් කරාම ප්‍රෙස් කරාම ඔන්න අර ඉෆෙක්ට් එකත් එක්ක ආව මේක. ඊළඟට ආයෙ ක්ලික් කරාම ඊළඟ ස්ලයිඩ් එකට ගියා. දැක්කම ඊළඟ ස්ලයිඩ් එකට ගියා කියලා දැන් මේ ඇතුලේ තියෙන ඒවා එකපාරට ආවේ නෑනේ. දැන් එහෙම එන්නේ නෑ. හරි. ඔන්න දැන් ආයෙ ප්‍රෙස් කරාම ඔන්න groups කියලා ආවා. ආයෙ ප්‍රෙස් කරාම ඔන්න ඊටු ටික අර මම දාපු ඉෆෙක්ට් එකෙන් ඇනිමේෂන් එකෙන් එනවා. හරි. ආයෙ ප්‍රෙස් කරාම ඊටු ටිකත් අර දාපු ඉෆෙක්ට් එකෙන් එනවා. ආයෙ ප්‍රෙස් කරාම ඊළඟ ස්ලයිඩ් එකට ගියා. ආයෙ ප්‍රෙස් කරාම අර ටේබල් එක ආවා. දැන් ලස්සනට වැඩේ වෙනවා. හරි. තව ඕනනම් ලස්සන කරන්න පුළුවන්. තව ඕනනම් වැඩේ ලස්සන කරන්න පුළුවන්. කොහොමද දන්නවද? කොහොමද දන්නවද? දැන් මේ ස්ලයිඩ් එකට අපි දැම්මනේ ට්‍රාන්සිෂන් එකක්. මේ T20 World Cup කියන එකටත් අපි දැම්මනේ ඇනිමේෂන් එකක්. හරි. මෙන්න මේ ඇනිමේෂන් එකට දැම්මට මොකක්ද දන්නව ප්‍රශ්නේ? තව ලස්සන කරන්න කොහොමද දන්නවද? දැන් ඔන්න ස්ලයිඩ් එක පටන් ගත්තා මේ විදිහට. මේ විදිහට ස්ලයිඩ් එක පටන් ගත්තා. ඊළඟට ක්ලික් කරාම මෙන්න මේකත් ආවා. ඊළඟට ක්ලික් කරාම මේක අයින් වෙන්නේ නැතුවනේ අර ඊළඟ ස්ලයිඩ් එක එන්නේ. මේක අයින් කරලා ඊළඟ ස්ලයිඩ් එක ආව නම් ලස්සනයි නේද? ඒ කියන්නේ මේක ඇතුළට ආවා වගේම එළියට යවලා ඉවරලා ඊළඟ ස්ලයිඩ් එක. දැන් එහෙම නෙමෙයි. දැන් මේ ඊළඟ ක්ලික් කරාම අර T20 World Cup එක තියෙද්දිම ඊළඟ ස්ලයිඩ් එක ආවා. හරි. දැන් මේ ටිකත් ආවයින් පස්සේ මෙන්න මේ ටික තියෙද්දිම තුන්වෙනි ස්ලයිඩ් එක මේ විදිහට එන්නේ. එහෙම නැතුව අපිට තව ටිකක් ලස්සන කරන්න පුළුවන්. දැන් මේ T20 World Cup එකට අපි දැම්මනේ මෙන්න මේ ඉෆෙක්ට් එක. T20 World Cup කියන අකුරු ටිකට. අපිට දෙන්න පුළුවන් මේ ටික අයින් කරන්නත් ඉෆෙක්ට් එකක්. ඒකට යන්නේ මෙතන ඇඩ් ඇනිමේෂන් එකට. හරි. මෙතන ඇඩ් ඇනිමේෂන් කියලා තියෙනවා. ඇනිමේෂන්ස් ටැබ් එකේම ඇඩ් ඇනිමේෂන් එකට යනවා. ඇඩ් ඇනිමේෂන් එකට ගිහිල්ලා ඒකේ එක්සිට් කියලා ඉෆෙක්ට්ස් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අර එළියට යන්න දෙන්නේ ඔය එක්සිට් කියන ඒවාට. ඔන්න එක්සිට් කියන ඉෆෙක්ට් එක තියෙනවා. එක්සිට් කියන ඉෆෙක්ට් එක දීලා මම අපි ඇතුළට එන්න දුන්නෙත් මේකට රැන්ඩම් බාස් කියන එකනේ. ඒකින්ද මම එළියට යන්නත් රැන්ඩම් බාස් කියන එකම දෙනවා. දැන් හරි. දැන් ඇතුළට එන්නත් ඉෆෙක්ට් එකක් දාලා දෙන්නේ. එළියට යන්නත් ඉෆෙක්ට් එකක් දාලා දෙන්නේ නේ. අපි මේ ටෙක්ස්ට් බොක්ස් එක ක්ලික් කරාම අංක 1 අංක 2 කියලා මේ නම්බර්ස් දෙකකුත් වැටෙනවා. අංක 1 අංක 2 කියලා නම්බර්ස් දෙකකුත් වැටෙනවා. හරි. ඊටු ස්ලයිඩ් වල තියෙන දේවල් වලටත් අපිට ওই ටික දාගන්න පුළුවන්. දැන් මේ groups කියන එකට මම මේ ඇනිමේෂන් එක දැම්මනේ. ඕක ওই විදිහට ආවා වගේම එළියට යන්නත් දෙනවා ඇඩ් ඇනිමේෂන් එකට ගියා එක්සිට් කියන තැන තියෙන දෙනවා ඒ ඇනිමේෂන් එකම දෙනවා එළියට යන්න. හරි. පල්ලෙයාට මෙන්න මේ ඇනිමේෂන් එකට දුන්නේ නේද? හරි. ඇඩ් ඇනිමේෂන් ගියා එක්සිට් එකට ගියා ඒ වගේම ඇනිමේෂන් එකක් දෙනවා එළියට යන්න. හරි. ඊළඟට මේ ඉන්දියා පාකිස්තාන් කියන ටෙක්ස්ට් බොක්ස් එකටත් දුන්නා අපි ඇනිමේෂන් එක. මෙන්න මේ ඇනිමේෂන් එක දුන්නේ ඇඩ් ඇනිමේෂන් එකට ගියා එක්සිට් කියන තැනින් ඒකටත් දෙනවා එළියට යන්නත්
ඉෆෙක්ට් එක. තුන්වෙනි ස්ලයිඩ් එකට ගියා. ටේබල් එකට අපි ඇනිමේෂන් එකක් දීලා තියෙන්නේ. fly in කියන ඇනිමේෂන් එක දීලා තියෙන්නේ. ඕකටත් අපි ඇතුළට එන්න වගේම එන්ට්‍රන්ස් එකට වගේම එක්සිට් එකටත් ඇඩ් ඇනිමේෂන් එකට ගිහලා එක්සිට් එකටත් අපි දෙනවා ඉෆෙක්ට් එකක්. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් තව ලස්සන කරලා තියෙන්නේ වැඩි. හරි. ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න ට්‍රාන්සිෂන්ස් ටැබ් එකෙන් ට්‍රාන්ස්ෆර් ඉෆෙක්ට්ස් දාලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ලයිඩ් වල ඇතුළේ තියෙන දේවල් වලට ඇනිමේෂන්ස් ටැබ් එකට ගිහලා ඇනිමේෂන්ස් දාලා තියෙන්නේ. ඒ වගේම ඒවා ඇතුළට එන්න විතරක් නෙමෙයි ඇඩ් ඇනිමේෂන් එකට ගිහලා එක්සිට් වෙන්න. ඒ කියන්නේ එළියට යන්නත් අපි දාලා තියෙන්නේ ඉෆෙක්ට්. හරි. දැන් බැලුවොත්. හරි. දැන් ස්ටාර්ට් කරොත් ස්ලයිඩ් ෂෝ එක. දැන් ෆස්ට් ස්ලයිඩ් එක ආවා. ඊළඟට ක්ලික් කරාම ඔන්න ආවා මේක T20 World Cup කියන එක ආවා. ආයෙ ක්ලික් කරාම දැන් ඒක ඉස්සෙල්ලාම ගියා. දැක්කද? ඒක එක්සිට් වුණා. ඉෆෙක්ට් එකෙන් එක්සිට් වුණා. ඇඩ් ඇනිමේෂන් කියලා අපි දාගත්තේ ඒක තමයි. එක්සිට් ඉෆෙක්ට් එක ඕක තමයි. දැන් මේක ආයෙ ගියා. ගියාන් පස්සේ ක්ලික් කරාම සෙකන්ඩ් ස්ලයිඩ් එක ආවා. ආයෙ ක්ලික් කරාම ඔන්න groups කියන එක ආවා. ආයෙ ක්ලික් කරාම ඔන්න අර පල්ලෙහා තියෙන ඒවා ටික එනවා. ආයෙ ක්ලික් කරාම ඔන්න ඉතුරු ඒවා ටිකත් එනවා. ඔන්න දැන් එන්න ඕන ඒවා ටික ඇවිල්ලා ඉවරයි. එන්න ඕන ඒවා ටික ඇවිල්ලා ඉවරයි. ඔන්න ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් ආයෙ ක්ලික් කරනවා. ආයෙ ක්ලික් කරාම groups කියන එක ඉස්සලාම එළියට ගියා. දැක්කද? එක්සිට් වුණා. ආයෙ ක්ලික් කරාම අර පල්ලෙහා තියෙන දේවල් එකින් එක යනවා එක්සිට් වෙනවා. අපි ඇඩ් ඇනිමේෂන් එකට කියලා දාගත්තේ අන්න ඒක තමයි. වැඩිපුර ලස්සන කරගත්තේ. ආයෙ ක්ලික් කරාම ඔන්න තර්ඩ් ස්ලයිඩ් එකට ගියා. ටේබල් එක ඇවිල්ලා ගියා. අර ඒකේ ටයිමින් එක පොඩ්ඩක් හදන්න ඕනේ. ඒකයි අර ඉක්මනට ඉවර වෙන්නේ. හරි. ඉක්මනට ඉවර වෙන්නේ ඒක. හරි. මේ ටේබල් එකේ මෙතන තප්පර භාගය දාලා දෙන්න මෙතන ටයිමින් එක වැඩි කරාම ඕක හරියනවා. හරි. ඔන්න ඔහමයි ට්‍රාන්සිෂන් එකක් දාගන්නේ. හරි. මේ ඔන් මවුස් ක්ලික් ටික් එක දාන්නේ අපි ක්ලික් කරාම තමයි ඊළඟ ස්ලයිඩ් එකට යන්නේ. ආෆ්ටර් දුන්නොත් ඔටෝමැටිකලි යනවා. ඇනිමේෂන්ස් ටැබ් එකෙන් ඔන්න ඔය විදිහට අපිට ඇතුලේ තියෙන දේවල් වලට ඉෆෙක්ට් දාගන්න පුළුවන්. ඒ වගේම ඇනිමේෂන්ස් ටැබ් එකේම ඇඩ් ඇනිමේෂන් එකට ගිහලා එක්සිට් වෙන්නත් ඉෆෙක්ට් එකක් දාන්න පුළුවන්. තේරුණාද? හරි. ඊළඟට මේ ස්ලයිඩ් ෂෝ එකට ගිහිල්ලා අපිට අපේ ස්ලයිඩ් ෂෝ එක රෙකෝඩ් කරන්නත් පුළුවන්. හරි. රෙකෝඩ් කරාම මේක වීඩියෝ එකක් විදිහට අවුට්පුට් කරගන්නත් පුළුවන්. හරි. මේක රෙකෝඩ් කරාම හරි. රෙකෝඩ් කරාම ස්ටාර්ට් රෙකෝඩින් කරාම මේක ස්ටාර්ට් වෙනවා. ඊළඟට මේක වීඩියෝ එකක් විදිහට අපිට හම්බ වෙනවා එතකොට. ඒක අන්න ඒ දේ කරගන්නත් පුළුවන්. හරි. ඒක තියෙන්නේ මේ ස්ලයිඩ් ෂෝ කියන ටැබ් එකේ තමයි තියෙන්නේ. හරි. ස්ලයිඩ් ෂෝ කියන ටැබ් එකේ තමයි තියෙන්නේ. හරිද? හරි. ඊළඟට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ප්‍රධානම දේවල් ටික අපි ප්‍රධානම දේවල් නෙමෙයි කියන්න තියෙන ඔක්කොම ටික අපි කතා කරලා ඉවරයි. මේ ඉතින් රෙකෝඩින් එක අපිට රෙකෝඩින් අපිට එක එක විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් කතා කරන් තියෙන දේවල් ඔක්කොම කතා කරලා ඉවරලා සාමාන්‍යයෙන් හරි කරන දේවල් අපිට කරන්න ඕනේ අනිවාර්යෙන්. අපි ඒක ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ෆයිල් වලට ගිහිල්ලා ෆයිල් ටැබ් එකට ගිහිල්ලා සේව් වලට යන්න ඕනේ. සේව් වලට ගිහිල්ලා සේව් කරන්න ඕනේ අපි. හරි. ෆයිල් වලට ගිහිල්ලා ඕපන් කරලා අපිට මේකේ කලින් කර හිටපු සේව් කරලා තිබ්බ ප්‍රසන්ටේෂන් එකක් ඕපන් කරගන්න පුළුවන්. ඊළඟට ෆයිල් එකට ගිහිල්ලා print වලට ගිහිල්ලා හරි. ෆයිල් වලට ගිහිල්ලා print වලට ගිහිල්ලා අපේ ස්ලයිඩ්ස් ටික ඕන නම් print කරගන්නත් පුළුවන්. හරි. කොළ වලට print කරගන්නත් පුළුවන්. හරි. ඒතකොට ෆයිල් වලට ගිහිල්ලා edit කරගන්න පුළුවන්. ඒවා ටික දන්න දේවල් ටික ඕපන් කරගන්න පුළුවන්. සේව් කරගන්න පුළුවන්. print කරගන්න පුළුවන්. හරි. ඒතකොට ප්‍රධාන වශයෙන් කතා කරේ කොහොමද මේ ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ කියලා. හරි. මේ තියෙන ස්ලයිඩ්ස් පේන් එක. හරි. ස්ලයිඩ් පේනුව කියලා කියනවා සිංහලෙන් ස්ලයිඩ්ස් පේන් එක. හරි. ඒතකොට මෙතන තමයි අපිට ස්ලයිඩ් එක සම්පූර්ණයෙන් view වෙන්නේ. හරි. normal view එකේ ඉඳන් තමයි අපි මේ වැඩ කරන්නේ. ස්ලයිඩ් ෂෝට view එක දාපුවාම අපිට මේ ස්ලයිඩ්ස් ටික ඔක්කොම මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. රීඩින් view එක දාපුවාම ඒක නිකන් මේ විදිහට PDF එකක් වගේ තමයි එන්නේ. හරි.
PDF එකක් වගේ තමයි මේ විදිහට එන්නේ. හරි. right. එහෙනම් ඔන්න 8 වෙනි පාඩමත් ඉවරයි. 8 වෙනි පාඩමත් ඉවරයි. ඒකට ඔයගොල්ලන් grade 10 වල තියෙන ඔක්කොම පාඩම් ටික අපි කරලා ඉවරයි. හරි. ඒකට ඊළඟට අපි grade 11 වල lessons ටික පටන් ගන්නවා. grade 11 lessons ටික පටන් ගන්නවා. grade 10 වල lessons ඔක්කොම ඉවරයි. හරි grade 10 වල ඔයගලන්ට මග ඇරිච්ච මොන හරි පාඩම් තියෙනවා නම් මට message එකක් දාන්න. ඒ කියන්නේ ඔයගලන්ට එන්න බැරි වෙලා හරි recording බලන්න බැරි වෙලා හරි මම මේ recording දැන් block කරලා තියෙන්නේ. ඒවා තියෙනවා මට message එකක් දාන්න. මම ඒවා වල link ආයේ මම open කරලා lock ටික අයින් කරලා මම ආයේ group එකේ දාන්නම් ඒ link ටික. හරි. right. දැන් එහෙනම් class එක මෙතනින් ඉවර කරනවා. අර exam එක තියෙනවා මම දැන් group එකට දානවා exam එක. හරි. ඒක දැන් 6යි කාලා ඉන්නේ 7යි කාලා වෙද්දි මට ඒකේ උත්තර ටික දාලා ඉලක්කම් දාලා උත්තර ලියන්න ඕනේ නැහැ. උත්තර වල ඉලක්කම් ලියලා කොලේක ෆොටෝ එකක් ගාලා මට 7යි කාලා වෙද්දි එවන්න. හරි. මේ දැම්ම කරන්න බැරි මොකක් හරි වැඩක් තියෙන කෙනෙක් ඉන්නවනම් කොහොමත් අද රෑ 12 වෙන්න කලින් මට ඒවල තියන්න. හරි. උත්තර ටික ඒවල තියන්න. හරි. දැන් අද ක්ලාස් එක ඉවරයි. ලබන සතිය අපි grade 11 වල 11 අවසරේ පාඩම් ටික කරන්න පටන් ගන්නවා. හරි. විභාගය අනිවාර්යෙන් කරලා එවන්න. අද අනිවාර්යෙන් විභාග කරන්න ලකුණු කීයක් ආවත් කමක්. හරි. එහෙනම් ඉවරයි. God bless. ඔයගොල්ලෝ ලිව්වේ.